හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 13 වෙනි ඒකකයත් එක්කයි දුවේ පුතෝ බෙදලා ඉන්නේ. විශේෂයෙන්ම 13 වෙනි ඒකකයේ අවසන් කොටස දැවනවන වනජ නිෂ්පාදනයේ දුවේ පුතේ අපි සාකච්ඡා කරමින් මේ වෙනකොට අපි දුවල පුතාලත් එක්ක ආහාරමේ වනජ නිෂ්පාදන වගේම අපි ඖෂධමේ වනජ නිෂ්පාදන ආහාරමේ සහ ඖෂධමේ නොවන විසිතුරු භාණ්ඩ ගෘහ භාණ්ඩ සහ මේ නිෂ්පාදනය සහ නිකුත් භාණ්ඩ ඉදිකිරීම කටයුතු වලදී භාවිතා වන දැවනවන වනජ නිෂ්පාදනය යටතේ දුවල පුතාලත් එක්ක අපි වේවැන් ඒ වගේම පන් වර්ග දරුවනේ සහ බට උණ වර්ග සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරා දරුවනේ අපි බලමු ඉදිරි කොටස් ටික සාකච්ඡා කරන්න. පස්වෙනි කොටස 13 වෙනි ඒකකයේ පස්වෙනි කොටස දැවනවන වනජ නිෂ්පාදන ආශ්‍රිතවයි දුවේ පුතේ අපි කතා කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ කොටස යටතේ දුවල පුතාලත් එක්ක කිතුල් සම්බන්ධයෙන් තව ටිකක් කතා කරන්න වගේම ඊට අමතරව ශාක සාර සහ ස්ත්‍රාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මේ කොටස යටතේ. හොඳයි දරුවනේ අපි ආරම්භ කරමු. බලන්න කිතුල් ගත්තාම දුවේ පුතේ කිතුල් ගසේ ඍජු කඳ සිලින්ඩරාකාර වන අතර ඍජු කඳ සිලින්ඩරාකාරයි දරුවනේ. කිතුල් ගස ගත්තාම කිතුල් ගසේ ඍජු කඳ දරුවනේ නේද? ඍජු කඳ සිලින්ඩරාකාර ඍජු කඳක් දරුවනේ තියෙන්නේ. සිලින්ඩරාකාර ඍජු කඳක්. හරි. බලමු දරුවනේ. කිතුල් ගසේ ඍජු කඳ සිලින්ඩරාකාර වන අතර මීටර් 15ත් 20ක් පමණ උසට වැඩෙනවා දුවේ පුතේ. මීටර් 15ක් 20ක් පමණ උසට කිතුල් ගස වැඩෙනවා. උස ප්‍රමාණය මීටර් 15ක් 20ක් අතර උස ප්‍රමාණයකට වැඩෙනවා. බලන්න දුවේ පුතේ නම් දරුවනේ කිතුල් ගසේ ඍජු කඳ සිලින්ඩරාකාරයි. සිලින්ඩරාකාර ඍජු කඳක් තියෙන දිගු මීටර 15ක් 20ක් පමණ උසට කිතුල් ගස වැඩෙනවා දරුවනේ. මීටර 15ක් 20ක් පමණ උසට කිතුල් ගස වැඩිම සිද්ධ වෙනවා. ඒ වගේම කිරි සහිත කාල වර්ණ ලීය දැඩි පුතේ. කිරි සහිත කාල වර්ණ කිතුල් ලීය දැඩි ශක්තිමත්. ඒ නිසා කිතුල් ගසෙන් දැව හැරුණු විට විවිධ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. කිතුල් ගසෙන් මේ දැව හැරුණු විට වෙනත් විවිධ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් කියලා අපි දන්නවා. අපි ඒ ගැන කතාත් කරා. කිතුල් මල මැදීම මගින් තෙලිච්ච තෙලිදිය මගින් කිතුල් හකුරු කිතුල් පැණි ඒ වගේම අපි දන්නවා දුවේ පුතේ කිතුල් ශාකය මගින් අපි කිතුල් පිටි ලබා ගන්නවා. මණ්ඩි මගින් නේද දරුවනේ මණ්ඩි භාවිතා කළා. අපි ඒ වගේම මේ කිතුල් ශාකයෙන් කිතුල් පිටි ලබා ගැනීමත් සිදු කරනවා දරුවනේ මේ හැරුණු විට. මෙතෙන් කිතුල් කොළ මේ බලන්න අපි ඊට අමතරව අමුද්‍රව්‍ය ලෙස ලබා ගන්නා ශාක කොටස් කිතුල් කොළ කිතුල් පිටි සහ කිතුල් හනසු ලබා ගන්නවා දරුවනේ අපි. විවිධ අවශ්‍යතාවයන් සඳහා මේ බලන්න අමුද්‍රව්‍ය විදිහට යොදා ගන්නා කොටස් විදිහට කිතුල් ශාකේ කිතුල් කොළ යොදා ගන්නවා අපි විවිධ ඩෙකරේෂන් වල නේද සැරසිලි කටයුතු සඳහා අපි යොදා ගන්නවා මේ කිතුල් කොළ යොදා ගන්නවා. කිතුල් පිටි යොදා ගන්නවා දරුවනේ මේ කිතුල් හනසු යොදා ගන්නවා විවිධ කටයුතු සඳහා කිතුල් පිටි කිතුල් හනසු. පෙර සැකසීම. විශේෂ පෙර සැකසීමක් දක්නට ලැබෙන්නේ නැහැ කිතුල් ශාකයේ අපි. නිෂ්පාදන හා අගය එකතු කිරීම ගැන කතා කරනකොට දරුවනේ මේ කිතුල් ශාකයේ කොටස් වලට මේ කිතුල් පත්‍ර ගෘහස්ත අලංකරණයට යොදා ගන්නවා විවිධ සැරසිලි සඳහා යොදා ගන්නවා අපි කිව්වා වගේ. එසේම විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේදී වට්ටි පෙට්ටි මලු සෑදීම සඳහා මේ කිතුල් හනසු භාවිතා කරනවා. කිතුල් පත්‍ර මේ අපි සැරසිලි කටයුතු සඳහා ගෘහ අලංකරණ කටයුතු සඳහා වගේම විවිධ ඩෙකරේෂන් වලට උත්සව අවස්ථාවලදී සැරසිලි කටයුතු සඳහා දුවේ පුතේ කිතුල් පත්‍ර යොදා ගැනීම සිදු වෙනවා. කිතුල් පත්‍ර ගෘහස්ත අලංකරණයට යොදා ගන්නවා වගේම විවිධ සැරසිලි කටයුතු සඳහා උත්සව අවස්ථාවන් වලදී යොදා ගැනීම සිදු කරන අනෙකුත් සැරසිලි සඳහා යොදා ගන්න විසිතුරු පත්‍ර සමග මල් සමග කැපූ මල් සමග යොදා ගන්න.
ඒ වගේම විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේදී වට්ටි, පෙට්ටි, මලු ආදී සෑදීම සඳහා දරුවනේ මේ කිතුල් හනසු භාවිතා කරනු ලබන සුවිශේෂිත කාරණාව. කිතුල් ඇට වලින් බොත්තම් නිර්මාණය කරනවා. කිතුල් ඇට භාවිතා කරනවා දුවේ පුතේ බොත්තම් නිර්මාණය කිරීම සඳහා. බලන්න ඔබ නොදන්නා කාරණා කොච්චර කතා කරනවද කියනවද බලන්න. කිතුල් ශාකයේ ආශ්‍රිතව දුවේ පුතේ කිතුල් ඇට මගින් බොත්තම් නිෂ්පාදනය සඳහා කිතුල් ඇට භාවිතා කරනු ලබනවා. ඒ වගේම මේ කිතුල් ප්‍රධානතම ප්‍රයෝජනයක් නම් කිතුල් වලින් ලබා ගන්න යුෂ වලින් හකුරු සෑදීමේ හැකියාවයි. ඊට අමතරව කිතුල් මදය ආහාර සඳහාද ඖෂධ සඳහාද භාවිතා කරනු ලබනවා. බලන්න දුවේ පුතේ කිතුල් වලින් ප්‍රධානතම ප්‍රයෝජනයක් වෙන්නේ කිතුල් වල ප්‍රධානතම ප්‍රයෝජනයේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් කිතුල් වලින් ලබා ගන්නා යුෂ වලින් තෙලිදිය මගින් අපි දුවේ පුතේ හකුරු සෑදීමේ හැකියාව තියෙනවා. ඒක තමයි ප්‍රධානතම ප්‍රයෝජනය. ඊට අමතරව කිතුල් මදය ආහාර සඳහා වගේම ඖෂධ සඳහා භාවිතා කරනවා. කිතුල් බොඩේ නැත්නම් කිතුල් මදය දරුවනේ අපි ඖෂධ සඳහා සහ ආහාර සඳහා භාවිතා කරනවා කිතුල් මදය. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. බලන්න. කිතුල් කඳන් මැද සිදුරු කර වක්කඩ කුඹහ බැඳීම සඳහා යොදා ගන්නවා. කිතුල් කඳන් මැද සිදුරු කරලා මොනවද දරුවනේ වක්කඩ කුඹහ බැඳීම සඳහා යොදා ගන්නවා. ඒකත් මතක තියාගන්න. කිතුල් කඳන් මැද සිදුරු කරලා කවුද වක්කඩ කුඹහ බැඳීමට යොදා ගන්න. කිතුල් පිත්ත බිලී පිති සෑදීමට දිවර කර්මාන්තයේදී මසුන් ඇල්ලීම සඳහා බිලී පිති සෑදීමට යොදා ගන්නවා. කුඩා කිතුල් ගස්වල පිත්ත බර නැහැ දරුවනි. එමෙන්ම එහි කෙළවර අවශ්‍ය ප්‍රමාණයට නැමිලා තියෙනවා. ඒ නිසා එය බිලී පිත්තක් ලෙස භාවිතා කරන්න පුළුවන්. කෙළවර අවශ්‍ය ප්‍රමාණයට වක්ක ගහලා නැමිලා තියෙනවා. කිතුල් පිටි බර නැහැ. කිතුල් තත් කිතුල් පිත්ත වටා බැඳී තිබෙන කළු පැහැති කෙදි කුඩා කම්බියක්සේ ශක්තිමත් පුතේ ඒවායින් කඹ ඇඹරීමත් සිදු කරනු ලබන. බලන්න කිතුල් ශාකයෙන් අපි අර පොල් ශාකේ වගේ ප්‍රයෝජනෙට ගන්න ආකාරය. කප්රොක කියලා අපි පොල් ගසට කියන්නේ නේද දරුවනේ. ඒ වගේම කිතුල් ශාකයෙන් අපිට ගන්න පුළුවන් මේ ප්‍රයෝජනවත් කටයුතු බලන්නකෝ දරුවනේ. අපි හිතන්නේවත් නැති දේවල් ඔබ දන්නේම නැති දේවල් අපි මෙතන සාකච්ඡා වුණා. මේ කිතුල් තත් මොනවද පුතේ? කිතුල් පිත්ත වටා ඔබ දන්නවා බැඳිලා තියෙන අර කළු පැහැති කෙදි කුඩා කෙදි තියෙනවා. කිතුල් තත් කියලා අපි ඒවට කියන්නේ. මෙන්න මේ කුඩා කෙඳි පුතේ කළු පැහැති කෙඳි කුඩා කම්බියක්සේ වගේ ශක්තිමත්. මේ කෙඳි කුඩා කම්බියක්සේ ශක්තිමත් භාවයකින් යුක්තවයි තියෙන්නේ. ඒක නිසා පුතේ මේවායින් කඹ ඇඹරීම සිදු කරනු ලබන. මේවා යොදා ගන්නවා දුවේ පුතේ කඹ ඇඹරීම සඳහා යොදා ගනු ලබන. කිතුල් ආශ්‍රිත නිෂ්පාදනයේ පුතේ අපි මේ කතා කරන්නේ කිතුල් ශාකයේ ආශ්‍රිත. අපි දැන් කතා කරන්නේ මේ දැව නොවන වනජ නිෂ්පාදන නැත්නම් දැව නොවන වනජ ද්‍රව්‍ය තිරසාර භාවිතයේ පිළිබඳවයි දුවේ පුතේ අපි කතා කරන්නේ. තිරසාර භාවිතයේදී අපි දන්නවා අපි මේ ද්‍රව්‍ය භාවිතා කරනවා වගේම මේ සම්පත් අපි භාවිතා කරනවා වගේම මේ සම්පත් භාවිතා කිරීමේදී මේ සම්පත් වල ඵල ප්‍රයෝජන දරුවනේ අපි ලබා ගන්නවා වගේම මේ ඵල ප්‍රයෝජන අනාගත පරපුරටත් ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව ඉතිරි කරමින් ඉඩ ප්‍රස්තාව සලසමින් අපි මේ ද්‍රව්‍ය භාවිතා කළ යුතුයි. ඒකයි තිරසාර භාවිතයේ තිරසාර කළමනාකරණයේදී තිරසාර සංවර්ධනයේදී සස්ටේනබල් ඩෙවලොප්මන්ට් කියලා කියනකොට අපිට අදහසක් ගන්න පුළුවන්. අපි මේ සම්පත් භාවිතා කරන අතරතුරම මේ සම්පත් වල ඵල ප්‍රයෝජන අපි ලබා ගන්නවා. හැබැයි ඒවා භාවිතා කළ යුත්තේ මේ සම්පත් වලින් අපි ඵල ප්‍රයෝජන ලබා ගන්නවා වගේම ඒ සම්පත් වල ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා අනාගත පරපුරට ඉඩ ප්‍රස්තාව සලසමින් ඒ සම්පත් භාවිතයට ගැනීමයි දුවේ පුතේ තිරසාර භාවිතය කියලා කියන්නේ. එහෙනම් තිරසාර කළමනාකරණය පිළිබඳව මේ වනජ සම්පත් දැවනවන වනජ සම්පත් වල තිරසාර භාවිතය පිළිබඳ දුවේ පුතේ ලොකු පිබිදීමක් ලොකු අවශ්‍යතාවයක් තියෙනවා දුවේ පුතේ. එහෙනම් අපි සලකා බලන්නේ කොහොමද මේ තිරසාරව මේවා භාවිතා කරන්නේ තිරසාරව කළමනාකරණය කරන ආකාරය පිළිබඳවයි මේ කොටසින් අපි නැවත දුවන පුතාලත් එක්ක විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ දැවනවන වනජ ද්‍රව්‍ය තිරසාර භාවිතයට දරුවනේ බලන්න වනජ ද්‍රව්‍ය ස්වකීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වගේම අනාගත පරම්පරාවට බාධා නොවනසේ ජෛව සම්පත ප්‍රයෝජනයට ගැනීමයි තිරසාර භාවිතයේදී සිදු වෙන්නේ පුතේ. අන්න බලන්න. ස්වකීය අපි මේ වනජ සම්පත් අපේ ප්‍රයෝජනයට ලබා ගන්නවා වගේම අපි දන්නවා මේ දැවනවන වනජ සම්පත් කිව්වහම මේවා ජෛවීය සම්භවයක් සහිත
වනාන්තර වලින් ලබා ගන්නා සම්පත් තමයි පුතේ අපි මේ විදිහට හඳුන්වන්නේ. එහෙනම් ආදරණීය දරුවනි බලන්න මේ වනජ ද්‍රව්‍ය ස්වකීය අවශ්‍යතා සපුරා ගන්නවා වගේම මම මුලින් පැහැදිලි කරලා දුන්නා වගේ අපේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගන්නවා වගේම අනාගත පරම්පරාවටත් මේ වාගේ ඵල ප්‍රයෝජන ඒ අයුරින්ම ලබා ගැනීම සඳහා බාධා නොවනසේ අනාගත පරම්පරාව සඳහා ඉඩ ප්‍රස්තාව ඉතිරි කරමින් සලසමින් දුවේ පුතේ මේ ජෛව සම්පත ප්‍රයෝජනයට ගැනීමයි තිරසාර භාවිතය කියලා අපි සඳහන් කරන්නේ. බලන්න. වනජ ද්‍රව්‍ය ස්වකීය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අනාගත පරම්පරාවට බාධා නොවනසේ මේ ජෛව සම්පත ප්‍රයෝජනයට ගැනීම තිරසාර භාවිතයයි දරුවනි. විශේෂයෙන් වගා නොකරන නිසා වනාන්තර පරිසර පද්ධතීන් සැපෙන පුනර්ජනනය වන සම්පතක් වගා නොකරන නිසා වගා කිරීමක් සිදු කරන්න නැහැ දරුවනේ කවුරුත් වනාන්තරවල ගිහිල්ලා වනාන්තරවලින් මේ ලබා ගන්න දේවල් අපිට නැවත ලබා ගන්න ඕන කියලා වනාන්තර තුල කවුරුත් වගා කටයුතු සිදු කරන්නේ නැහැ මේ සම්පත්. මොකද වෙන්නේ? ස්වභාවිකව අපි දන්නවා මේවා ස්වයංව පුනර්ජනනය වෙන නැවත ජනනය වෙන සම්පතක් පුතේ. අපි දන්නවා නැවත ජනනය වෙන සම්පතක් වුණත් අපි නැවත ජනනය වෙන වේගයට වඩා වැඩි වේගයකින් ප්‍රයෝජනයට ගත්තොත් ඒක නැවත ජනනය නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් විදියට අපි විශේෂයෙන් මුල් පාඩම් වල ඒකකවලදී කතා කරනවා දුවේ පුතේ මේ ජලය භූගත ජලයේ තිරසාර කළමනාකරණය නැත්නම් තිරසාර භාවිතය ගැන. අපි දන්නවා ජලයේ භූගත වන ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් ජලයේ භූගත වෙනවා. අපි දන්නවා ජලය කියන්නේ අනවරත සම්පතක් පුතේ. ජලය කියන්නේ නොනවති ඇතිවන සම්පතක්. මේ අනවරත සම්පත නැත්නම් මේ නොනවති ඇතිවන ජල සම්පත ජලය කියන්නේ රැකගත යුතු සම්පතක්. නම් සීමිත ප්‍රමාණයක් තියෙන අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් ජලය. පෘථුවියෙන් 10න් පංගු 7ක්ම ජලයෙන් වැසිලා තිබ්බත් සාගර වලින් තිබ්බත් දුවේ පුතේ අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් මේ මිරිදිය ජලය ඊටාම සීමිත කොටසක් තමයි අපිට ඵල ප්‍රයෝජනට ගන්න පුළුවන් ජලයේ තියෙන්නේ. ඒක නිසා අපි දන්නවා මේ භූගත ජලය භූගත වෙනවා පුනරාරෝපණය වෙනවා රීචාර්ජ් වෙනවා. භූගත ජලය පුනරාරෝපණය වෙන ශීඝ්‍රතාවයට වඩා වැඩි වේගයකින් අපි මේ ජලය පරිභෝජනය කරොත් යලි ඇතිවන සම්පතක් උනත් දරුවනේ යලි ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. ඒක අපි හොඳ ආකාරවම දන්නවා නිතරම අපි කතා කරන දෙයක්. ඒ වගේම මේ පුනර්ජනනය වන දවනවන වනජ සම්පත් දුවේ පුතේ මේ පුනර්ජනනය නැත්තම් නැවත ඇතිවන ජනනය වන වේගයට වඩා වැඩි වේගයකින් අපි ප්‍රයෝජනයට ගත්තොත් මේ ඇතිවන සම්පතක් වුණත් යලි ඇති නොවන සම්පතක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් තිරසාර භාවිතයේදී අපි මේවා මේ තිරසාර කළමනාකරණයේදී දුවේ පුතේ අපි මේ ඇතිවන වේගයට වඩා අඩුවෙන් තමයි මේවා පරිභෝජනය කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි හොඳ ආකාරවම දන්නවා වගා නොකරන නිසා වනාන්තර පරිසර පද්ධතියෙන් මේ සැපේන සම්පත් අපි කියන්නේ පුනර්ජනනය වන සම්පතක් කියලා රිනීවබල් නැවත ඇතිවන සම්පතක්. උකහා ගැනීමේ වේගයෙන් පුනර්ජනනය නොවන නිසා අන්න බලන්නකෝ අපි පරිභෝජනය කරන වේගයෙන් පුනර්ජනනය වෙන්නේ නැහැ දරුවනේ. උකහා ගන්නවා කියන්නේ ඒකයි ප්‍රයෝජනෙට ගන්නවා. අපි ලබා ගන්නවා. ඵල ප්‍රයෝජන ගන්නවා. ඒවා උකහා ගන්නවා අපි. අපි මේ වේගයෙන් උකහා ගන්නා තරමට ඒහා වේගවත්ව මේ නිෂ්පාදන පුනර්ජනනය සිදු වෙන්නේ නැහැ දරුවනේ. ඒකයි මේ සඳහන් වෙන්නේ. උකහා ගැනීමේ වේගයෙන් පුනර්ජනනය නොවන නිසා වනාන්තරයෙන් ද්‍රව්‍ය උකහා ගන්නා විට එය තිරසාර විය යුතුයි. අන්න බලන්නේ කතාව. පුනර්ජනනය වන වේගයට වඩා අඩුවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. අපි ඔක්කොම විනාශ කරලා වනාන්තරයෙන්ම විනාශ වන ආකාරයට කටයුතු කරන්නේ. මේවා ලබා ගැනීමේදී අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණය වගේම ඒ නියමිත පරිණත මට්ටමට තියෙන නිෂ්පාදන තමයි ලබා ගන්න දුවේ පුතේ. පරිණත මට්ටමට එළඹිච්ච නැති ඒ වගේම මේ වගේ අනිකුත් කොටස් අපි හොල්ට හානි නොකර මේ කටයුතු එකතු කර ගැනීමේ කටයුතු සිදු කරන්න ඕනේ පුනර්ජනනීය ලෙස. අනාගත පරපුරටත් මේ නිෂ්පාදනවල සම්පත්වල ඵල ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසමුණු දරුවනේ මේවා අපි නෙලා ගැනීම හෝ ඒවායේ අසුණු නෙලීම උකහා ගැනීමේ කටයුතු සිදු කළ යුතු වන්නේ. එහෙනම් හොඳටම පැහැදිලි දරුවනේ මේ උකහා ගැනීමේ වේගයෙන් පුනර්ජනනය නොවන නිසා දරුවනේ වනාන්තරයෙන් ද්‍රව්‍ය උකහා ගන්නා විට එය තිරසාර විය යුතුයි. වනාන්තරයෙන් ද්‍රව්‍ය උකහා ගැනීමේදී තිරසාර වීම වැදගත් වෙනවා දරුවනේ. ඒක හොඳයි දරුවනේ. එනම් එම පරිසර පද්ධතියට වන බලපෑම අවම වන අයුරින් උකහා ගැනීම සිදු කරන්න. විශාල සම්පත් වලින් අනුවන ජෛව විවිධත්වයෙන් අනුවන ස්ථානයක් වනාන්තරයක් කියයි. උදාහරණයක් විදිහට සිංහරාජ වනාන්තරය ගත්තාම දුවේ පුතේ අපි දන්නවා
ජෛව විවිධත්වයෙන් අනූන සම්පත් බහුල අපි දන්නවා. එවර්ග්‍රීන් රේන් ෆොරස්ට් එකක් සදාහරිත වැසි වනාන්තරයක් ජෛව විවිධත්වයෙන් අනූන අපේ රටේ තියෙන ලෝක උරුමයක් දරුවනේ සිංහරාජ වනාන්තරය කියන්නේ. මේ ආකාරය සිංහරාජ වනාන්තරයේ ආශ්‍රිතවත් වී පුතේ අපි දන්නවා. මේ වටිනාකමක් සහිත දැව නොවන වනජ නිෂ්පාදන විශාල වශයෙන් දුවේ පුතේ අපිට ලබා ගන්න පුළුවන්. මේ සම්පත් අපිට ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ පරිසර පද්ධති වලට මේවායේ ජෛව විවිධත්වයට හානියක් සිදු නොවන ආකාරයට මේවා උකහා ගැනීම, ලබා ගැනීම, නිෂ්පාදන ලබා ගැනීම සිදු කළ යුතුයි දුවේ පුතේ. එනම් එම පරිසර පද්ධතියට වන බලපෑම හානිය අවම වන අයුරින් දුවේ පුතේ මේ උකහා ගැනීම සිදු කළ යුතුයි. සුවිශේෂිත කාරණාවක් වෙනවා. ඒක මතක් කරන්න ඕනේ දරුවනේ. එනම් එම පරිසර පද්ධතියට වන බලපෑම අවම වන අයුරින් උකහා ගැනීම සිදු කළ යුතුයි. මූලික ජීව සම්පතට හානි නොවන අයුරින් උකහා ගැනීම සිදු කළ යුතුයි. දැන් අපි ශාකයකින් ලබා ගන්නවා නම් එහි ශාකයකින් නම් මේ ඵල, මල්, කොළ, අතු මේවා ලබා ගන්නේ ඒ මව් ශාකයට හානි සිදු නොවන ආකාරයට. මූලික ජීව සම්පත කියන්නේ මව් ශාකයේ දරුවනේ. ඒකේ ප්‍රභවයේ අපි කියනවා දරුවනේ මූලාශ්‍ර. මේ මූලාශ්‍ර වලට හානි සිදු නොවන ආකාරයට, ප්‍රභවයට මව් ශාක වලට හානි සිදු නොවන ආකාරයටයි දුවේ පුතේ එවැනි සම්පත් නෙලා ගැනීම, උකහා ගැනීම සිදු කළ යුතු වන්නේ. හොඳයි දරුවනේ. මේ දැව නොවන වනජ ද්‍රව්‍ය වන වේවැල්, උණහා, බට, කිතුල්, පන් ආදී තිරසාර භාවිතය පිළිබඳව විශේෂයෙන් අපි මෙහිදී සලකා බලනවා දරුවනේ. මේවායේ අස්වනු නෙලීමේදී තිරසාර ආකාරයට අස්වනු නෙලීම සිදු කළ යුතුයි. දැව නොවන වනජ ද්‍රව්‍ය අපිට මෙහිදී වැදගත් වෙන්නේ විශේෂයෙන්ම වේවැල්, උණ හා බට, කිතුල්, පන් ආදී තිරසාර භාවිතය පිළිබඳ අපි කතා කිරීම වැදගත් වෙනවා දුවේ පුතේ. ඒ සම්බන්ධයෙන් මේ අස්වනු නෙලීමේදී අපි තිරසාර ආකාරයට ඒ අස්වනු නෙලීම සිදු කළ යුතුයි. වේවැල් වැනි ද්‍රව්‍ය අස්වනු නෙලීමේදී මණ්ඩි වශයෙන් අස්වනු නෙලීමේදී සියලුම ශාක කපලා ඉවත් කරමු. ඒක අපි කලිනුත් කතා කරා. මේ බලන්න. වේවැල් වැනි ද්‍රව්‍ය අස්වනු නෙලීමේදී මේ වේවැල් මණ්ඩි කියලා ඒ ප්‍රදේශයේ ස්ථානයේ තියෙන අපි දන්නවා මණ්ඩි වශයෙන් අස්වනු නෙලීමේදී සියලුම ශාක කපලා ඉවත් කරගන්න. හැබැයි නමුත් අපිට අවශ්‍ය ප්‍රමාණයට පමණක් අස්වනු ලබා ගන්නවා නම් අපතේ යාම අඩු වෙලා මේ සම්පත් ඡය වීම වැළකීලා යනවා දරුවනේ. අවශ්‍ය ප්‍රමාණයට පමණයි අපි ලබා ගන්න ඕනේ. සියලුම මණ්ඩි වශයෙන් සියලුම ශාක කපලා ඉවත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ අපතේ යාමක් සිදු වෙනවා. අපතේ යාම නාස්තිය අවම කරගනිමින් තිරසාර ලෙස භාවිතා කරන්න ඕනේ. අනාගත පරපුරටත් මේ සම්පත්වල ඵල ප්‍රයෝජන අපි ලබාගත් අයුරින්ම ලබා ගැනීමට අවස්ථාව සැලසීමයි දුවේ පුතේ වැදගත් වෙන්නේ. ඒ වගේම සමහර අවස්ථාවල සම්පූර්ණයෙන්ම මණ්ඩියට ගිනි තබා අස්වනු නෙලීම සිදු වෙනවා. මොකද අර අපි දන්නවා මේ වේවැල් වල තියෙන කටු ස්වභාවය ඉවත් කර ගැනීම සඳහා ඒවට ගිනි තබා තමයි අස්වනු නෙලා ගැනීම සිදු වෙන්නේ. ඒ අවස්ථාවේදී එහිදී වනාන්තරයේ ඇති වෙනත් ශාකවලටද ගිනි ඇවිල්ලා හානි සිදු වෙන්න පුළුවන් නිසා ජෛව විවිධත්වයට හානි සිදු වෙන්න පුළුවන් පුතේ. එවැනි අවස්ථා හැකිතාක් අවම කරමින් මේ කටයුතු සිදු කරන්න ඕනේ. ඒවා පමණක් නෙවෙයි අනෙකුත් ශාක වලටත් ගිනි ඇවිල්ලා විශාල විනාශයක් වෙන්න පුළුවන්. ජෛව විවිධත්වයට හානි වෙන්න පුළුවන් දරුවනේ. දැන් ඒක ජෛව විවිධත්වය ආරක්ෂාව නන්දමින් සුරක්ෂිත වන අන්දමින් මේ කටයුතු කිරීම, තිරසාරව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා දුවේ පුතේ. මෙහිදී තිරසාර භාවිතය සඳහා සලකා බලනු ලබන දැව නොවන වනජ ද්‍රව්‍ය වගා කරන්න පුළුවන් දුවේ පුතේ අපිට. මේ බලන්න. අපි මේකෙදි මේ තිරසාර භාවිතය සඳහා සලකා බලනු ලබන දැව නොවන වනජ නිෂ්පාදන වගා කරන්න පුළුවන් දරුවනේ. කෘෂිකාර්මික වගා බිම්වල කෘෂිකාර්මික වන වගා සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ගෙවතු වගා සිදු කරන්න පුළුවන්. ගෙවතු ආශ්‍රිතව මේවා වගා කරන්න පුළුවන්. කෘෂිකාර්මික වන වගා විදිහට මේ කටයුතු වනාන්තරයෙන් බැහැරව සිදු කරන්න අවස්ථාව තියෙනවා දරුවනේ. මේ බලන්න. කෘෂි වන වගාවලදී වගේම ගෙවතු වගාවක ආකාරයෙන් සකස් කරන බහු ස්තර වගා පද්ධතියකදී මේ ශාක වගා කිරීමෙන් ගෙවත්තේම අපිට අස්වනු ලබා ගන්න පුළුවන් අතර වනාන්තරයේ මෙම ජෛව සම්පත හිඟවීම අඩු කරගන්න පුළුවන් හොඳ පිළියමක් විදිහට පුතේ අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම උකහා ගන්නා ජෛව සම්පත් වෙනුවට නව වගා ඇති කිරීමද සිදු කරන්න පුළුවන්. අපි මේ උකහා ගන්නා ජෛව සම්පත් වෙනුවට නව වගා ඇති කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. අන්න තිරසාර භාවිතේ අනාගත පරපුරටත් අපි ලබා ගන්න සම්පත්වල ඵල ප්‍රයෝජන ඒ අයුරින්ම ලබා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සැලසෙනවා දුවේ පුතේ මේ කටයුතු මගින්. වේවැල් පුනර්ජනනය වීමේ හැකියාව අඩු නිසා ගෙවතු වල
වගා කිරීමට යෝග්‍යයි. අපි දන්නවා මේ විදිහට වේවැල් සම්පූර්ණයෙන්ම කපලා ඉවත් කිරීම නැත්නම් ගිනි තැබීම මගින් ඒවා අස්වනු නෙලා ගැනීම සිදු කරන්න යනකොට අපි දන්නවා මේ වේවැල් වල පුනර්ජනනීය හැකියාව අඩුයි. ඒක නිසා ඊට පිළියමක් විදිහට දුවේ පුතේ අපිට ගෙවතු වල මේවා වගා කර ගැනීම සිදු කරන්න පුළුවන්. බලන්න. වේවැල් වල පුනර්ජනනය වීමේ හැකියාව අඩු නිසා පුතේ ගෙවතු වල වගා කිරීමට යෝග්‍ය මේවා අපිට සඳහන් කරන්න පුළුවන් දරුවෝ. මේ වනජ සම්පත් ගෙවල් තුල වගා කිරීමේ ඇති පහසුවක් වෙන්නේ සූක්ෂම වගා ක්‍රම අවශ්‍ය නොවීම පුතේ. ඔබ දන්නවා සූක්ෂම වගා ක්‍රම වලදී අපි පොහොර යෙදීම ජල සම්පාදන ක්‍රම කිරීම වල් පැල පාලනය අතුරු යත් ගෑමේ කටයුතු නේද පුතේ විද්‍යාත්මක ක්‍රමවේද වලට අනුව කෘෂිකාර්මික මූලධර්ම වලට අනුව වගා කිරීමේ කටයුතු මේ සූක්ෂම ක්‍රම කටයුතු අවශ්‍ය වෙන්නේ නැහැ දරුවනේ මේ වනජ දවනෝන වනජ නිෂ්පාදන ගෙවතුල වගා කිරීමේදී අන්න ඒ නිසා සාර්ථකව මේ වගා කර ගැනීමට අවස්ථාව තියෙනවා. එහෙනම් දරුවනේ මේ වනජ සම්පත් ගෙවතුල වගා කිරීමේ ඇති පහසුවක් විදිහට අපිට ඒක සලකන්න පුළුවන්. මේ සඳහා අපිට සූක්ෂම වගා ක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ දරුවනේ. ඒක පහසුවක් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අපි හඳුන්වන්න පුළුවන්. මේ වනජ සම්පත් ගෙවතුල වගා කිරීමේ ඇති පහසුවක් වෙන්නේ පුතේ සූක්ෂම වගා ක්‍රම අවශ්‍ය නොවීම. ඒ වගේම වේවැල් පුනර්ජනනය වීමේ හැකියාව අඩු නිසා වඳ වී යාමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. ඒ නිසා වේවැල් කැපීම සඳහා බලපත්‍ර පර්මිට් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් යෙදීම ඉතාමත්ම සුදුසු වෙනවා පුතේ. වේවැල් අස්වනු නෙලීම සඳහා පර්මිට් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් යොදා ගන්න පුළුවන් නම් ඒක වඩාත්ම සුදුසු වෙනවා. මොකද මේ වේවැල් කියන්නේ දරුවනේ පුනර්ජනනය වීමේ හැකියාව අඩු නිසා මේවා වඳ වී යාමට තියෙන තර්ජනීය හැකියාව වැඩි. එimhe වඳ වී යාම ගියොත් යාලි මේවා ඇති වෙන්නේ නැහැ දරුවනේ. එහෙනම් අපි දන්නවා ඒ නිසා වේවැල් කැපීම සඳහා පර්මිට්ස් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් පුතේ ඒක වඩාත්ම කාලෝචිත ක්‍රියාවලියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම වේවැල් සඳහා පැලතවන් හදලා නර්සරි හදන්න පුළුවන් දරුවනේ පැලතවන් හදන්න පුළුවන්. මේවා ප්‍රචාරණය කරගන්න ක්‍රම මේවා පැලතවන් වල අපිට ප්‍රචාරණය කරගන්න ආකාරයට ඒවා බඳුන්ගත කළා ඒ ආකාරයට පැල ලබා ගන්න පුළුවන් ආකාරයට ඒ වගේ රෝපණ ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් සකස් කරලා ඒ ආකාරයට පැලතවන් වල නර්සරි වල මේ කටයුතු කරන්න පුළුවන් දරුවනේ. වේවැල් සඳහා පැලතවන් සාදා පැල නිකුත් කිරීම සුදුසුයි. ඒ වගේම මේ සම්පත පිළිබඳ ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙනම් වේවැල් සඳහා පැලතවන් හදලා පැල නිකුත් කිරීමට සුදුසුයි. ඒ වගේම මේ සම්පත පිළිබඳව ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීමත් වැදගත් වෙනවා දරුවනේ. ඒ වගේම අධික ඉල්ලුමක් තියෙන අවස්ථාවලදී වේවැල් සඳහා ආදේශක ද්‍රව්‍ය භාවිතා කිරීම මගින් මේ වේවැල් වලට හානිය අවම කරන්න පුළුවන්. ඒවා වද වී යම තර්ජනයෙන් ඒ වගේම අපිට මුදවා ගන්න පුළුවන්. උනහා බටශාක සලකා බැලුව විට ඒවා ගොඩනැගිලි වගේම වෙනත් කර්මාන්තවලදී අමුද්‍රව්‍යයක් විදිහට යොදා ගන්න නිසා ඒවත් ක්ෂය වීමේ ප්‍රවණතාවයක් පවතුන පුතේ. ඒ නිසා ඒවා තිරසාර භාවිතයේ වැදගත්. ලංකාවේ දැනට මේ අපි දන්නවා උණ වර්ග පටකරෝපණ තාක්ෂණය මගින් නිෂ්පාදනය කරනවා. උණ වර්ග පටකරෝපණ තාක්ෂණය මගින් නිෂ්පාදනය කරනවා. ඒක හොඳ ප්‍රවණතාවයක් දරුවනේ මේ අවස්ථාව සඳහා. උණහා බටශාක සඳහා මේවා සලකලා බලනකොට ඒවා අපි දන්නවා ගොඩනැගිලි හා වෙනත් කර්මාන්තවලදී අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරන නිසා දරුවනේ ක්ෂය වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ඒක නිසා ඒවත් තිරසාර භාවිතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා දුවේ පුතේ. උණවල අස්වනු නෙලීමේදී ඉහත දැක් වූ පරිදි ශාකයේ වර්ධන ආකාරයට හානි නොවන ආකාරයට අස්වනු නෙලීම වැදගත් වෙනවා. වසර 4-5ක් ගත වුණාට පස්සේ ඔබට මතකයි මේ අස්වනු නෙලීම නේද? ඒ ශාකයේ අස්වනු නෙලා ගැනීම අපි කියන්නේ පඳුරක මැද තියෙන ශාක මුලින් නෙලා ගැනීම සිදු වෙන්නේ දරුවනේ. ඒ ආකාරයට අපි අස්වනු නෙලන ආකාරය ගැන කතා කරා. ශාකයේ වර්ධන ආකාරයට හානි නොවන ආකාරයට අස්වනු නෙලීම කරන්න ඕනේ. මුලින්ම ඒවායේ තියෙන රයිසෝම කොටස් විනාශ වෙන්නේ නැති වෙන්න දරුවනේ අපි දන්නවා භූගත කොටස් විනාශ නොවෙන්න අපි පොළොව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් කිහිපයක් ඉහළින් තමයි කපා ගැනීම සිදු කිරීමට අවශ්‍ය වෙන්නේ. එසේම පැලතවන් ඇති කරලා මේ වගේ මේ පැලතවන් තියෙනවා පටකරෝපණ තාක්ෂණය මගින් පැල නිෂ්පාදන කරන ස්ථාන ලංකාවේ තියෙනවා. ඒ නිසා පැලතවන් ඇති කර ගැනීම මගින් පැල ව්‍යාප්තිය සිදු කරන්න පුළුවන්. බට බීජ මගින් ප්‍රචාරණය පහසුවෙන් සිදු කරගන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන් මේක සඳහන් කරන්න ඕනේ. උණවල අස්වනු නෙලීමේදී ඉහත දැක් වූ පරිදි ශාකයේ වර්ධන ආකාරයට හානි නොවන ආකාරයට අස්වනු නෙලන්න ඕනේ. ඒ වගේම ඔබට මතක ඇති ශල්ක පත්‍ර
වැටුණු පසු ශල්ක පත්‍ර වියලුණු පසු යස්සුරු නෙලන්නේ උණ බටවල අපි ඒක විශේෂයෙන්ම කිව්වා. ඒ වගේම පැල තවා නැති කර ගැනීම මගින් පැලවල ව්‍යාප්තිය සිදු කරන්න පුළුවන්. බට බීජ මගින් ප්‍රචාරණය පහසුවෙන්ම සිදු කරන්න පුළුවන්. ඒ වගේම මේ උණ බට මම මුලින්ම සඳහන් කරා ලංකාවේ පටකරෝපණ තාක්ෂණය මගින් නිපදවීම සාර්ථකව සිදු කරනවා. එකාකාරී පැල විශාල සංඛ්‍යාවක් වාණිජ වගාවකදී එකවර ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් විදිහට පටකරෝපණ තාක්ෂණයේ ඒ ආශ්‍රිත ශුද්‍ර ප්‍රචාරණය වගේ කටයුතු අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනි. නිරෝගී මව් ශාකයට සර්ව සම එකාකාරී පැල විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ පටකරෝපණ තාක්ෂණය. ඒ වගේම පංශාකයේ ඉහත දැක් වූ ප්‍රයෝජන වලට අමතරව පුතේ පාම්චු ඛාදනය අඩු කිරීමත් මඩ ජලය රඳවා ගැනීමට හැකි නිසා ජලය පිරිසුදු කිරීමේ හැකියාවකුත් තියෙනවා දරුවනි. එහෙනම් අපි මෙතෙක් කතා කරපු ඒවාට අමතරව පංශාකයේ දැක් වූ ප්‍රයෝජන වලට අමතරව අපි සාකච්ඡා කරපු අමතරව මේවා පාම්ශු ඛාදනය අඩු කිරීමට වගේම මඩ ඒ වගේම ජලය රඳවා ගැනීමට හැකියාවක් තිබීම නිසා දරුවනි ජලය පිරිසුදු කිරීමේ හැකියාවකුත් තියෙනවා මේවාට. මේ නිසා මේ ශාකයේ තියෙන පාරිසරික වැදගත්කම ඉහළයි දරුවනි. ඒ හේතුවෙන් දැව නොවන වනජ ද්‍රව්‍ය මත යැපෙන ස්වාරක්ෂක කලාපයේ වෙසෙන ප්‍රජාවගේ සහභාගීත්වයේ ඇතිව සංරක්ෂණ සහ වගා කිරීමේ වැඩසටහන් ගෙවතු මට්ටමින් ක්‍රියාත්මක කිරීමට උනන්දු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මේවා විශේෂයෙන්ම මේ ගෙවතු වන වගා වැඩසටහන් ප්‍රජා වන වගා වැඩසටහන් යටතේ මේවා සිදු කිරීම ක්‍රියාත්මක කළ යුතුයි දරුවනේ. මේවා සංරක්ෂණය කර ගැනීම සඳහා. එහෙනම් ඒ නිසා මේ ශාකයේ තියෙන පාරිසරික වැදගත්කම ඉහළ නිසා දරුවනේ ඒ නිසා දැවනෝන මේ වනජ ද්‍රව්‍ය මත යැපෙන ස්වාරක්ෂක කලාපේ වෙසෙන ප්‍රජාවගේ සහභාගිත්වය ඇතිව මේ සංරක්ෂණය සහ මේවා වගා කිරීමේ වැඩසටහන් වගේම ගෙවතු මට්ටමින් මේවා ක්‍රියාත්මක කිරීමට ඒ ජනතාව උනන්දු කිරීම ඉතාමත්ම වැදගත් කර්තව්‍යයක් විදිහට දරුවනේ මෙතනදී අපිට සඳහන් කරන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. අපි කතා කරන්නේ දරුවනේ ශාකසාර ශ්‍රාවාශ්‍රිත නිෂ්පාදන වලටයි අපි යන්නේ. වනාන්තර වලින් අපිට එක්රස් කරගන්න පුළුවන්. අපි දන්නවා ශාකසාර තියෙනවා දරුවනේ. මේ විවිධ ශාකසාර වර්ග අපි තියෙනවා ලබා ගන්නවා. විශේෂයෙන්ම මේ වර්ණක ලබා ගැනීම සඳහා සාර වර්ග ශාකසාර මගින් අපිට ඒ වගේම විවිධ බීම වර්ග නිෂ්පාදනයේ නේ දරුවනේ කොළ කැඳ නිෂ්පාදනයේදී ශාකසාරය ලබා ගන්නවා. විවිධ ඖෂධීය පාන වර්ග ආහාරමය විශේෂයෙන්ම පාන වර්ග සකස් කිරීම සඳහා විශේෂයෙන්ම අපි මේ ශාකවල පොතු කොළ නේ දරුවනේ මුල් මේ වගේ සාරය ලබා ගැනීම සිදු කරනවා දුවේ පුතේ ඔබ දන්නෝ නේද? කොහොඹ ඇට මගින් කොහොඹ ඇට නිස්සාරකය දුම්කල නිස්සාරකය සුදුලුණු නිස්සාරකය වගේ දේවල් යොදා ගැනීමෙන් ඔබ දන්නවා. විශේෂයෙන්ම කෝමාරිකා සාරය නේද? කෝමාරිකා සාරය මගින් අපි දන්නවා මේ පානීය කෝමාරිකා පාන සකස් කරනවා. ඖෂධීය වටිනාකමකින් ඉහළයි. ශෝධනකාරක විදියට දුවේ පුතේ ෂැම්පු වර්ග නිෂ්පාදනය කිරීමට යොදා ගන්නවා. මේ වගේ සාරය යොදා ගැනීම සිදු වෙනවා ශාකසාරේ. මල් වල නේද දරුවනේ. ඒ වගේම විශේෂයෙන්ම කටරොළු වගේ මේ වගේ සාරය යොදා ගැනීම සිදු කරනවා දරුවනේ. ඊට අමතරව ශාක ස්‍රාව තියෙනවා දරුවනේ. ශාක වල මේ විවිධ ග්‍රන්ථි වලින් නිකුත් කරන ෆ්ලෝයම පටකයෙන් ෆ්ලෝයම ශ්‍රාවය යුෂයන් ශාක ශ්‍රාවයන් දරුවනේ. රබර් කිරි ශ්‍රාවය, පැපොල් කිරි ශ්‍රාවය, ෆයිනස් කිරි ශ්‍රාවය, කජු මැලියන් වගේ දේවල් ශාක වල මේ ග්‍රන්ථි තුලින් පටක තුලින් ශ්‍රාවය වෙන දේවල් ශාක ස්‍රාව වගේම ශාකසාර බලයක් යෙදීම මගින් අපි එක්රැස් කර ගැනීම සිදු වෙන ශාකසාර හඳුන්වන්න පුළුවන් දරුවනේ. ඒ වගේම නිස්සාරණ ක්‍රම භාවිතා කළා ද්‍රාවක නිස්සාරණ ක්‍රම භාවිතා කළා නිස්සාරණ ක්‍රම මගින් නිෂ්පාදනය කරගන්න සගන්ධ තෙල් වැනි දේවල් දුවේ පුතේ අපිට මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. උසස් තත්ත්වයේ පැපොල් කිරි මගින් මේ පැපෙන් නිෂ්පාදනය කරනවා දරුවනේ. ෆයිනස් කිරි, කජු මැලියම් වගේ දේවල් අපි ලබා ගන්නවා දරුවනේ. ඉතින් අපි දැන් මීළඟට දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශාකසාර සහ ශාක ශ්‍රාව සම්බන්ධයෙන් දුවේ පුතේ කතා කරන්න යන්නේ වනාන්තර ආශ්‍රිතව අපිට එක්රැස් කරගන්න පුළුවන් දැවන ඕන වනජ නිෂ්පාදන යටතේ දුවේ පුතේ මේ කොටසත් අපිට එකට කතා කරන්න පුළුවන් අවස්ථාවක් විදිහට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ආදරණීය දුවල පුතාලට. හොඳයි දරුවනේ. එහෙනම් අපි දන්නවා ශාක තුල විවිධ වටිනාකම් සහිත රසායනික සංයෝග පවතිනවා පුතේ. මේවා අපි ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට පවතිනවා. මේ ශාක තුල තියෙන විවිධ වටිනාකම් සහිත රසායනික සංයෝග ප්‍රධාන ආකාර දෙකකට අප පවතිනවා පුතේ. එකක් තමයි වාෂ්පශීලී ද්‍රව්‍ය සහ වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය.
මේ වාෂ්පශීලී ද්‍රව්‍ය තමා දරුවනේ අපි සුගන්ධමය තෙල් වර්ග නැත්නම් සගන්ධ තෙල් විදියට සඳහන් කරනවා දරුවනේ. පැංගිරි, කුරුඳු, කරාමුණු ඇටි, දෙහි, දොඩම්ලෙලි, සමන්පිච්ච සේපාලිකා මැල්ලේ ද්‍රව්‍ය වලින් අපි මේ සුගන්ධ තෙල් එහෙම නැත්නම් සගන්ධ තෙල් අඩංගු වෙනවා දරුවනේ. එහෙනම් මතක තියාගන්න ශාක තුළ විවිධ වටිනාකම් සහිත රසායනික සංයෝග පවතිනවා පුතේ. මේවා ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට පවතිනවා. එකක් වාෂ්පශීලී ද්‍රව්‍ය, අනිත් ඒවා වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය. වාෂ්පශීලී ද්‍රව්‍ය සුගන්ධමය තෙල් වර්ග වෙනවා. මොනවද මේවා? පැංගිරි, සගන්ධ තෙල් කියලා දුවේ පුතේ අපි මතක කරනවා ඈ. නැත්නම් සුගන්ධමය තෙල් වර්ග විදිහට පැංගිරි, කුරුඳු, කරාමුණු ඇටි, දෙහි වාෂ්පශීලී සංයෝගනේ පුතේ. දොඩම්ලෙලි, සමන්පිච්ච සේපාලිකා මල් වැනි ද්‍රව්‍ය වල මේ සුගන්ධ තෙල් අඩංගු වෙනවා. මේ වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය විදිහට පුතේ ශාකවල ස්ථාවරව පවතින තෙල් වර්ගත් ශාක යුෂයේ පවතින විවිධ සංයෝගත් අපිට සලකන්න පුළුවන්. මතක තියාගන්න මේ වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය විදිහට ශාකවල ස්ථාවරව පවතින තෙල් වර්ගත් ශාක යුෂයේ අපි මේ දරුවනේ තල තෙල් නේද පුතේ? ඒ වගේ දේවල් මේ ස්ථාවරව පවතින තෙල් වර්ග වාෂ්පශීලී නොවන ද්‍රව්‍ය විදිහට ශාකවල ස්ථාවරව පවතින තෙල් වර්ගත් නේද? එඬරු තෙල් වගේ දේවල් නේද? තල තෙල් දරුවනේ, සූර්යකාන්ත තෙල් නේ අපි තෙල් වර්ග ශාක යුෂයේ පවතින විවිධ සංයෝගත් අපිට සලකන්න පුළුවන්. කෝමාරිකා යුෂය ආදී මේ විවිධ ක්‍රමවලට වෙන් කර ගැනීම සිදු කරන දරුවනේ. ඒ වගේම පීඩනයක් යෙදීම, හුමාල ආසවනේ තැම්බීම, තලා මිරිකා වැනි විවිධ ක්‍රම මේ සඳහා භාවිතා කරනවා. මේවා වෙන් කර ගැනීම සඳහා පුතේ පීඩනයක් යෙදීම, හුමාල ආසවනේ තැම්බීම, තලා මිරිකීම වැනි ක්‍රමවේද භාවිතා කරනවා. මෙහිදී ශාක පටක හා සෛල තුල පවතින සංයෝග එම පටක හෝ සෛල බිඳී යාමෙන් පිටතට පැමිණීම සිදු වෙන්නේ. මේ ශාක පටක හා සෛල තුල පවතින සංයෝග ඒ පටක හෝ සෛල බිඳී යාමෙන් තමයි දරුවනේ පිටතට පැමිණෙන්නේ. අපි මේවා ශාක සාර විදිහට දුවේ පුතේ හඳුන්වනවා. ඍජුවම හෝ විවිධ ද්‍රාවකවල දිය කරලා ලබා ගන්න පුළුවන්. ශාක සාර. මේ ශාක සාර දරුවනේ ශාක පටක හා සෛල තුල පවතින සංයෝග. ශාක පටක හා සෛල තුල පවතින සංයෝග එම පටක හෝ සෛල බිඳී යාමින් තමයි පිටතට නැත්තම් එළියට පැමිණෙන්නේ. ඉතින් මේවා අපි ශාක සාර කියලා හඳුන්වනවා දරුවනේ. මේවා අපිට ඍජුවම එහෙම නැත්තම් විවිධ ද්‍රාවකවල දිය කරලා දරුවනේ ලබා ගන්න පුළුවන්. ඍජුවම නැත්තම් විවිධ ද්‍රාවකවල දිය කරලා මේවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. ඍජුවම ඇඹරීමෙන් හෝ තලා මිරිකීමෙන් ඍජුවම අඹරලා නැත්තම් තලලා මිරිකා ගැනීමෙන් අපිට ලබා ගන්න පුළුවන් සමහර ශාක සාර. කෙලින්ම අඹරලා ලබා ගන්න පුළුවන් නැත්තම් මේක තලලා මිරිකා ගැනීමෙන් ඒ වගේ ශ්‍රාවය ලබා ගන්න පුළුවන්. දැන් අපි කොළ කැඳ හදනකොට එහෙම ශාක සාර ලබා ගන්න ඕනේ දරුවනේ. බ්ලෙන්ඩ් කරලා නේද? බ්ලෙන්ඩ් කරලා ඒක අඹරලා බ්ලෙන්ඩ් කරලා මිරිකලා අපි ඒක ගන්න. තලලා මිරිකලා ගන්න අවස්ථා තියෙනවා. ශාක සාර ලබා ගැනීමෙන්. මේ බලන්න. ඍජුවම ඇඹරීමෙන් හෝ තලා මිරිකීමෙන් ශාක සාර ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. කෙලින්ම අඹරලා එහෙම නැත්නම් තලලා මිරිකා ගැනීම. කවුද පුතේ? තල අබතෙල් වෙන් කිරීම, උක් පැණි ලබා ගැනීම. සීනි කර්මාන්තයේදී මේ උක් පැණි අවශ්‍ය වෙන උක්නේ දරුවනේ උක් වගා කරනවානේ. උක් පැණි ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. ඇඹරීම මගින් ඍජුවම ඇඹරීම මගින් නැත්නම් තලා මිරිකා ගැනීම මගින් දරුවනේ අපිට ලබා ගන්න පුළුවන් ශාක සාර විදිහට තල අබතෙල් වෙන් කර ගැනීම, උක් පැණි ලබා ගැනීම ආදී ඒවා අපිට සිදු කරන්න පුළුවන්. ද්‍රාවක ලෙස ජලයේ යෙදීමෙන් පුතේ ජලයේ යොදලා අපිට ලබා ගන්න පුළුවන්. ද්‍රාවක විදිහට ජලයේ යෙදෙන පොල් තෙල්, ඖෂධීය පාන මෙන්න අන්න බලන්න. ජලයේ යොදලා ඔසුපැන්, කොළ කැඳ, කසාය වගේ දේවල් අපිට මේක තමයි ද්‍රාවක විදිහට යොදා ගැනීමෙන් පොල් තෙල්, ඖෂධීය පාන, ඔසුපැන්, කොළ කැඳ, කසාය. පොල් තෙල් අපිට ද්‍රාවක ලෙස ජලයේ යෙදීමෙන් නිස්සාරණය කරගන්න පුළුවන්. අපි දන්නවා පොල් කිරි මිරිකලා අරගෙන
සාමාන්‍යයෙන් මේ පොල් කිරි වලින් පොල් තෙල් නිෂ්පාදනය කරගන්නකොට නිවෙස් වල හිසේ ගන්න ගෙවල් වල ග්‍රාමීය මට්ටමින් මේක විශාල වශයෙන් අතීතයෙන් සිදු කරගෙන ක්‍රියාවලියක් නේද පුතේ. හොඳින් වියලි පොල් අරගෙන පොල් ගාලා පොල් මිරික ගන්නවා පුතේ. ජලයේ මිරිකගෙන විශාල රාස්පානක හෝ තාච්චික ලිපේ තියලා නේද පුතේ රත් කරනකොට මොකද වෙන්නේ? ජලයේ වාෂ්ප වෙලා ගිහින් තෙල් ටික අපිට ලබා ගන්න පුළුවන්. ද්‍රාවක ලෙස ජලයේ දීමෙන්. ඖෂධීය පානත් එහෙමයි. ඖෂධීය පාන ජලය යොදලා අපිට පාන සකස් කරගන්න පුළුවන්. තම්බා ගැනීමෙන් නේ දරුවනේ ඖෂධීය පාන මොනවද? ඔසුපැන්, කොළ කැඳ, කසාය වගේ දේවල්. ඒ වගේම හුමාල ආසවණේ සමග හුමාලයේ සමග ආසවණේ කරලා දරුවනේ කුරුඳු, පැංගිරි, ගම්මිරිස්, කරාමු තෙල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ද්‍රාවක ලෙස කාබනික සංයෝගවල සමන් පිච්ච රෝස, සැවැන්දරා තෙල් මේවායේ සුවඳ විශේෂයෙන්ම අපි සමන් පිච්ච රෝස වගේ ඒවා ඊටාම පිරිසුදු තත්ත්වයේ ඉටි භාවිතා කරලා නේද දරුවනේ ඊටාම පිරිසුදු ඉටි භාවිතා කරලා ඉටි තට්ටුවකට මේ මල් පෙති තට්ටුවක් නැවත ඉටි තට්ටුවක් මල් පෙති තට්ටුවක් ආකාරයට දාලා ඉටි වලට මේවායේ තියෙන සුවඳ අවශෝෂණය වුණාට පස්සේ දුවේ පුතේ අපි ඒවා මේ ඉටි කාබනික ද්‍රාවක තුලට දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේ කාබනික ද්‍රාවක තුල මේවා එකතු වීම දියවීම සිද්ධ වෙනවා. ඊට පස්සේ ඉටි වෙන් කළා නැවත මේ සඳහා ඉටි භාවිතා කරන්න පුළුවන්. කාබනික ද්‍රාවක තුල මේවා කෙලින්ම මේවා බෝතල් කරලා සුවඳ විලවුණු විදිහට වගේ පර්ෆියුම් විදිහට අපිට වෙළඳ පොළට යවන්න පුළුවන්. නැත්නම් සකස් කරගන්න පුළුවන්. ද්‍රාවක ලෙස කාබනික සංයෝගවල ද්‍රාවක නිස්සාරණය මගින් සමම්පිච්ච රෝස, සැවැන්දරා තෙල් වැනි දේවල් ඒ ආකාරයට අපිට නිස්සාරණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. ශාකසාර ලබා ගන්න ආකාරයටයි දරුවනේ අපි කතා කරන්න යන්නේ බලන්න දුවේ පුතේ. ශාකසාරයේ ස්වභාවය අනුව ඒවා වෙන් කරගන්නා ක්‍රමය වෙනස් වෙනවා පුතේ. ශාකවල පවතින ස්ථාවර තෙල් ආකාර කිහිපයකට වෙන් කර ගැනීම සිදු වෙනවා. බලන්නකෝ මේ ශාකසාරයේ ස්වභාවය අනුව වෙන් කරගන්නා ක්‍රමය පුතේ වෙනස් වෙනවා. ශාකවල පවතින ස්ථාවර තෙල් ආකාර කිහිපයකට අපිට වෙන් කර ගැනීම සිදු කරගන්න පුළුවන්. ශාකසාර වෙන් කරගන්න ආකාරය දරුවනේ අපි කතා කරන්න යන්නේ. ශාකසාරයේ ස්වභාවය අනුව ඒවා වෙන් කරගන්න ක්‍රමය දුවේ පුතේ වෙනස් වෙනවා. ශාකවල පවතින ස්ථාවර තෙල් ආකාර කිහිපයකට අපිට වෙන් කරගන්න පුළුවන්. ස්ථාවර තෙල් නිස්සාරණය පීඩනයක් යටතේ නිස්සාරණය කරගන්න පුළුවන් පුතේ. මේ ස්ථාවර තෙල් නිස්සාරණය කර ගැනීම ශාකසාර නිස්සාරණය කර ගැනීම ගැන අපි කතා කරන්න යන්නේ. ස්ථාවර තෙල් නිස්සාරණයේදී පීඩනයක් යටතේ නිස්සාරණය පුතේ අපිට පොල් වලින් තෙල් වෙන් කර ගැනීම. පොල් වලින් තෙල් වෙන් කර ගැනීම පීඩනයක් යටතේ මේක නිස්සාරණය කර ගැනීම ගැනයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. මෙහිදී පොල් වලින් තෙල් වෙන් කිරීමේදී දුවේ පුතේ පොල් ගා ගැනීමෙන් හෝ ඒවා සිහින් කැබලි වලට කපා ගැනීමෙන් පස්සේ කොප්පරා මතකද ඔබට කැබලි වලට කපලා නැත්නම් ගාගත්ත පොල් කුඩු වලිනුත් අපි තෙල් නිස්සාරණය කර ගැනීම සිදු කරනවානේ විවිධ කටයුතු සඳහා නේද? වේලල ඒව නැවත අපිට ඒවා හොඳින් වේලීම කරන්න ඕනේ. පොල් ගා ගැනීමෙන් හෝ සිහින් කැබලි වලට කපා ගැනීමෙන් පස්සේ ඒවා ඉතාමත් හොඳින් වේලීම සිදු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ අපි තෙල් වෙන් කරන තෙල් හිඳින යන්ත්‍රයකට දාලා ඒවා අඹරා මිරිකා ගැනීමෙන් අපිට තෙල් වෙන් කරගන්න පුළුවන් දුවේ පුතේ. මෙන්න බලන්න එහෙනම් පොල් වලින් තෙල් වෙන් කර ගැනීම පීඩනයක් යටතේ නිස්සාරණය පොල් ගා ගැනීමෙන් හෝ සිහින් කැබලි වලට කපා ගැනීමෙන් පසු ඒවා හොඳින් වේලීම සිදු කරන්න ඕනේ. කොප්පරා කැබලි සොඳි පොල් කුඩු එහෙම වේලලා ගෙවල් වල අම්මලා තෙල් මේ ලබා ගන්න යන්ත්‍රයකට දාලා නේද පුතේ මේවා තෙල් හිඳින පොල් තෙල් හිඳින යන්ත්‍රයකට දීලා මෝලකට ගිහින් දීලා පොල් තෙල් නිස්සාරණය කරගන්නේ. එතකොට ඊට පස්සේ තෙල් වෙන් කරන යන්ත්‍රයකට දාලා මේවා අඹරා මිරිකීමෙන් තෙල් වෙන් කරගන්න පුළුවන්. තල අබවැනි බීජ වලින් තෙල් වෙල් කර ගැනීම සිදු කරනවා දරුවනි. මේදී බීජ අව්‍ය වේලාගෙන සියුම් ලෙස කුඩු කරගෙන තෙල් හිඳින යන්ත්‍රයකට දාලා හෝ අතින් මිරිකීමෙන් තෙල් වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තල අබවැනි බීජ වලින් තෙල් වෙන් කර ගැනීම සිදු කරගන්නවා පුතේ. මේකෙදි
බීජ අව්වේ වේලගෙන සියුම් ලෙස කුඩු කරගෙන දරුවනේ තෙල් හිඳන යන්ත්‍රයකට දමා හෝ අතින් මිරිකීමෙන් මේ තෙල් වෙන් කර ගැනීම සිදු කරන්න පුළුවන්. පීඩනයක් යටතේ නිස්සාරණයේදී පුතේ එහි සිදු වෙන්නේ. නිවසේ එදිනෙදා භාවිතා කරන පොල් වලින් තෙල් සිඳ ගැනීමට මේ යන්ත්‍ර යොදා ගන්න පුළුවන්. කෑම පිණිස ගා ගන්නා පොල් අව්වේ වේලා එහි ජල ප්‍රමාණය අඩු කර ගන්නා පුතේ ඊට පස්සේ මේ යන්ත්‍රයට දමා මිරිකීමෙන් තෙල් ඉවත් වෙනවා. පීඩනයක් යොදා. ඉන්පසු මේ පොල් වලට බලන්න මේ පොල් වලට ජලය දාලා අතින් මිරිකීමෙන් පොල් කිරි ලබා ගන්නවා. ඒවා ආහාර පිසීමට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පොල් වලට ජලය දාලා අතින් මිරිකීමෙන් මොකද කරන්නේ? පොල් කිරි ලබාගෙන ඒවා ආහාර පිණිස යොදා ගැනීම සිදු කරන්නත් හැකියාව තියෙනවා දරුවෝ. ද්‍රාවකයේ ලෙස ජලය භාවිතා කරලා සිදු කරන නිස්සාරක අන්න අපි අර පොල් කිරි ලබාගෙන අතින් පොල් ටික ගාලා ඒ පොල් මිරිකලා පොල් කිරි ලබාගෙන ඔබට මතකද ඒක රත් කරලා ජලයේ වාෂ්ප වෙන්න හැරලා අපේ ගෙවල් වල ග්‍රාමීය නිවෙස් වල අදටත් මේ දේවල් අපිට හිසේ ගන්න පොල් තෙල් හදාගන්න ඒ වගේම ආහාර වශයෙන් නිවසේ සකස් කර ගැනීම සඳහා යොදා ගන්න පොල් තෙල් මේ ආකාරයට ලබා ගැනීම සිදු කරනවා දුවේ පුතේ ඔබ දන්නවා. මුලින්ම වේලී ඇති පොල් අපි කිව්වේ සිහින්ව ගා ගන්නවා පුතේ. ඊට පස්සේ විශාල බඳුනකට දාලා ඒට ජලය දාලා පැය 3-4ක් තැම්බීම සිදු කරලා ඉන්පසු මේ පොල් වලින් මිරිකලා මොනවද ලබාගෙන මේවා හොඳට මේ පොල් වලින් මිරිකලා පොල් කිරි ලබා ගන්නවා දුවේ පුතේ. ඉතින් එම පොල් කිරි ලිප මත තියලා පැය කිහිපයක් නැටවීම සිදු කරලා ජලයේ වාෂ්ප වෙනට හැරලා අපිට පොල් තෙල් ලබා ගන්න පුළුවන්. ඉතින් එහිදී පොල් කිරි වලින් තෙල් වෙන් වී ජලයේ මත පාවීම සිදු වෙනවා දරුවනේ. මෙලෙස ජලයේ මත පාවෙන තෙල් තට්ටුව වෙන් කර ඒවා නැටවීමෙන් එහි පවතින ජලයේ වාෂ්ප කර හැරීම සිදු කරනවා. ඉන්පසු සාදාගත් පොල් තෙල් බඳුන් වලට අසුරා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ. හොඳයි බලන්න කොහොමද ද්‍රාවක ලෙස ජලය භාවිතා කරලා නිස්සාරණය කරන්න කියලා. හොඳින් වේලලා තියෙන පොල් සිහින්ව ගා ගන්නවා පුතේ. හොඳට වේලිච්ච පොල් බොහොම සිහින්ව ගා ගැනීම සිදු කරනවා. පැහිලා හොඳින් පැහිලා වේලුණු පොල් නේද දුවේ පුතේ ගන්න මේ සඳහා. ඊට පස්සේ අපි මේ වේලලා තියෙන පොල් සිහින්ව ගා ගන්නවා. ඊට පස්සේ පුතේ මේ ගාගත්තු පොල් විශාල බඳුනකට දාලා ඊට ජලය දාලා පැය 3-4ක් තැම්බීම සිදු කරනවා පුතේ. පැය 3-4ක් මේක තැම්බීම සිදු කරනවා. ඉන් අනතුරුව පොල් මිරිකලා පොල් කිරි ලබා ගන්නවා පුතේ. මේ විදිහට ලබාගත් පොල් කිරි ලිප මත තබා පැය කිහිපයක් මේවා නටවනවා පුතේ. ඒ නැටවීමේදී පොල් කිරි වලින් තෙල් වෙන් වී ජලයේ මත පාවීම සිද්ධ වෙනවා. මෙලෙස ජලයේ මත පාවෙන තෙල් තට්ටුව වෙන්කර ඒවා නැටවීමෙන් එහි පවතින ජලයේ වාෂ්ප කර හැරීම සිදු කරලා ඉන්පසු පුතේ මේ හදාගත්ත පොල් තෙල් බඳුන් වලට දාලා සුරක්ෂිතව තියාගන්න පුළුවන්. බඳුන් වල අසුරා ගැනීම සිදු කරගන්න පුළුවන්. බලන දරුවනේ වාෂ්පශීලී සංයෝග නිස්සාරණය මේ බලන්න අපි වාෂ්පශීලී සංයෝග නිස්සාරණය කරගන්න ආකාරය දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. වාෂ්පශීලී සංයෝග විශේෂයෙන්ම ගසක බීජ පුෂ්ප අංකුර ඒ වගේම පත්‍ර මුල් සහ ගසේ පොතු වැනි ඕනෑම කොටසක් මගින් වාෂ්පශීලී තෙල් නිස්සාරණය කරගන්න පුළුවන්. මෙම නිස්සරණයේ ආකාර කිහිපයකට සිදු කරනවා දරුවනි. වාෂ්පශීලී සංයෝග නිස්සාරණය. ආසවනයේ මගින් තෙල් ලබා ගැනීම සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඔබ අහලා ඇති භාගික ආසවනය. ඒ වගේම ඔබ දන්නවා පොසිල ඉන්ධන නේද පුතේ. අපි දන්නවා නේද බොර තෙල් භාගික ආසවනය කරනවා ලංකාවේනේ. සපුගස්කන්ධ පිරිපහදු මධ්‍යස්ථානයේදී මේ ආසවනය කරනවා. රයිට්. එතකොට ඝන හෝ ද්‍රව තත්ත්වයේ තියෙන මිශ්‍රණයක් තුලින් හිමාලයේ යැවීමෙන් ජල වාෂ්ප සමග එහි තියෙන වාෂ්පශීලී සංයෝග මොකද වෙන්නේ දුවේ පුතේ ඉවත් වීම සිද්ධ වෙනවා. මොකද අපි කරන්නේ ඝන හෝ ද්‍රව තත්ත්වයේ තියෙන මිශ්‍රණයක් තුලින් හිමාලයේ යවනවා දරුවනේ. ඒ අනුව මොකද්ද සිද්ධ වෙන්නේ දුවේ පුතේ ජල වාෂ්ප සමග එහි ඇති වාෂ්පශීලී සංයෝග මොකද වෙන්නේ ඉවත් වී යාම සිදු වෙනවා. ඊට පස්සේ අපිට නැවත එය ශීත නලයක් තුලින් යැවීමෙන් ඝනීභවනය වීමෙන් ජලය සමග මිශ්‍ර වූ ද්‍රව්‍ය වෙන් කරගන්න පුළුවන් පුතේ. මේකයි අපි ආසවනය කියලා සඳහන් කරන්නේ දුවේ පුතේ. එහෙනම් නැවත එය ශීත නලයක් තුලින් යැවීමෙන් ඝනීභවනය වීමෙන්
ජලය සමග මිශ්‍ර වූ ද්‍රව්‍ය අපිට වෙන් කරගන්න පුළුවන්. අපි මේකටයි ආසවනය කියලා හඳුන්වන්නේ දුවේ පුතේ. ආසවනය ලෙස හඳුන්වන්නේ. ශ්‍රී ලංකාවේදී ශාක වලින් වාෂ්පශීලී තෙල් ලබා ගන්නා ප්‍රධාන ක්‍රමය තමයි පුතේ හුමාල ආසවනය. හුමාල ආසවනය. බලමු හුමාල ආසවනය සිදු කරන ආකාරය. මතක තියාගන්න ශ්‍රී ලංකාවේ ශාක වලින් වාෂ්පශීලී තෙල් ලබා ගන්නා ප්‍රධානතම ක්‍රමය තමයි හුමාල ආසවනය. මතක තියාගන්න දරුවනේ. මුලින්ම ශාක පත්‍ර හෝ ශාක කොටස් මද පවන වේලලා ඉන්පසු ඒවා තුලින් හුමාලය යැවීම සිදු කරනවා. මුලින්ම පුතේ අපිට මේ නිස්සාරණය කරගත යුතු තෙල් නිස්සාරණය කරන්න යොදා ගන්නා ශාක කොටස් අපි මොකද කරන්නේ? පළමුවෙන්ම ශාක පත්‍ර හෝ ශාක කොටස් මද පවනේ වියලා ගැනීම සිද්ධ කරනවා පුතේ. ඉන් අනතුරුව තමයි මේවා මේ ආසවනය සඳහා යොදා ගැනීම සිදු කරන්නේ. ඉන්පසු මේවා තුලින් පුතේ හුමාලය යැවීම සිදු කරනවා. එහිදී මේ හුමාලය යවනකොට ශාක සෛලවල බාහිර ආවරණ බිඳිලා ගිහිල්ලා දරුවනේ සගන්ධ තෙල් ඉවතට ඒමක් සිද්ධ වෙනවා. සගන්ධ තෙල් ඉවතට ඒමක් සිද්ධ වෙනවා. ඒ අනුව මේ සගන්ධ තෙල් අඩු උෂ්ණත්වවලදී වාෂ්ප බවට පත්වෙන නිසා දරුවනේ මෙලෙස ජල වාෂ්ප සමග ඉවතට ඒම සිද්ධ වෙනවා. මේස ජල වාෂ්පත් එක්ක සගන්ධ තෙල් ඉවතට ඒම සිද්ධ වෙනවා. ඒ අනුව ජල වාෂ්පත් එක්ක තෙල් වාෂ්පත් පුතේ අපි ගණීකාරකයක් තුලින් යැවීම මගින් ගණීකාරකයක් තුලින් යැවීම මගින් ඒවා ද්‍රව බවට පත් වෙනවා පුතේ. නමුත් මේ තෙල් ජලයේ දියවීම සිදු වෙන්නේ නැහැ. ඝනත්වයේ අඩු තෙල් පුතේ ජලයේ පාවීම සිද්ධ වෙනවා. අපි දන්නවා ඝනත්වයෙන් වැඩි තෙල් ජලයේ පතුලට ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ අනුව අපිට ජලයේ හා තෙල් වල ඝනත්වයේ වෙනස නිසා මේ තෙල් වෙන් කර ගැනීම සිදු කරගන්න පුළුවන් දරුවනේ. ජල වාෂ්ප තෙල් වාෂ්පත් ගණීකාරකයක් තුලින් යවලා ඒවා ද්‍රව බවට පත්වීමෙන් තෙල් ජලයේ දියවීම සිදු වෙන්නේ නැහැ දරුවනේ. අපි දන්නවා ඝනත්වයෙන් අඩු තෙල් ජලයේ මත පාවීම සිද්ධ වෙනවා. ඝනත්වයෙන් වැඩි තෙල් ජලයේ පතුලට ගමන් කරනවා. ඒ අනුව ජලයේ හා තෙල් වල ඝනත්ව වෙනස හේතුවෙන් පුතේ අපිට තෙල් වෙන් කර ගැනීම සිදු කරගන්න පුළුවන් බේරුම් පුනීල භාවිතා කරලා. කුරුඳු කොළ වලින් තෙල් නිස්සාරණය බලන්න. අපි දන්නවා කුරුඳු ශාකයෙන් මේ සිනමැල්ඩිහයිඩ් නේ දරුවනේ කුරුඳු තෙල් නිස්සාරණය කරගන්නු ලබනවා. කුරුඳු ශාකයත් හා සමාන වටිනාකමක් තියෙන ශාකයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මේවා මගින් විවිධ නිෂ්පාදන සඳහා මේ සගන්ධ තෙල් යොදා ගන්නවා දුවේ පුතේ. එහෙනම් ශාක කොටස් අපි මද පවන වේල ගන්නවා. අවශ්‍ය නම් කුඩා කොටස් වලට කඩා ගැනීම උනත් සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ අනුව ශාක කොටස් වට අඩි ප්ලාස්කුවකට ඇතුල් කරනවා දුවේ පුතේ. ශාක කොටස් වලට බාහිර ආවරණයේ බිඳි මේ සගන්ධ තෙල් නැත්තම් සුගන්ධ තෙල් ඉවත් වී ඒවායේ වාෂ්ප හුමාලයත් සමග එකතු වෙලා ගණීකාරකය නැත්තම් කන්ඩෙන්සරය තුලින් ගමන් කිරීමට සලස්වනවා දරුවනි. මේ බලන්න මුලින්ම ශාක කොටස් මද පවන වේල ගන්නවා. අවශ්‍ය නම් කුඩා කොටස් වලට කඩා ගන්න පුළුවන්. ශාක කොටස් වට අඩි ප්ලාස්කුවකට ඇතුළු කරලා ශාක කොටස් වල බාහිර ආවරණ බිඳී මේ සගන්ධ තෙල් නැත්තම් සුගන්ධ තෙල් ඉවත් වෙනවා දරුවනේ. ඒවා ඒවායේ වාෂ්ප හුමාලයේ සමග එකතු වෙලා කන්ඩෙන්සරයක් නැත්තම් ගණීකාරකයේ තුලින් ගමන් කරවීමට සලස්වනවා දරුවනේ. ගණීකාරකයේ තුලින් ගමන් කරවීමට සලස්වනවා. තෙල් සහ ජලය බඳුනක් තුල එකතු කරනවා දරුවනේ. තෙල් සහ ජලයේ බඳුනක් තුලට එකතු කරලා තෙල් කොටස වෙන් කර ගන්න පුළුවන්. කුරුඳු කොළ තෙල් විශේෂයෙන්ම අපි කුරුඳු ශාකයේ කුරුඳු කොළ තෙල්, පොතු තෙල්, කරාමු නැටි තෙල් වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි හේයින් ඒවා ජලයේ ගිලිලා භාජනයේ පතුලටයි දුවේ පුතේ එකතු වීම සිද්ධ වෙන්නේ. මතක තියාගන්න. මේ බලන තෙල් වෙන් කර ගැනීම සිදුවන ආකාරයේ හුමාල් ආසවණයෙන් වාෂ්පශීලී තෙල් ලබා ගැනීමේ ගැලීම් සටහන්. පළවෙනි පියවරේදී අමුද්‍රව්‍ය දරුවනේ කුරුඳු කොළ කියලා අපි හිතුවොත් ඒවා අපි කුඩා කැබලි වලට කැඩීම සිදු කරනවා පුතේ පවන වේලා ගැනීම සිදු කරනවා අපට මතකයි. ඊට පස්සේ මේ කුඩා කැබලි වලට කඩාගත්ත මේ අමුද්‍රව්‍ය තුලින් හුමාලයේ යවනවා. ඒ හුමාලයේ යැවීමේදී තෙල් වාෂ්ප හා හුමාලය සිසිල් කිරීම සිදු කරන්න අවශ්‍ය දරුවනේ. තෙල් හා ජලය ලැබෙනවා. කන්ඩෙන්සර් එකකින් යවනවා අපට මතකනේ. ඊට පස්සේ තෙල් වෙන් කර ගැනීම
අපිට පහසුවෙන්ම සිදු කරගන්න පුළුවන් දුවේ පුතේ බේරුම් පුනීල භාවිතා කරලා. හුමාල ආසවණයෙන් සගන්ධ තෙල් ලබා ගැනීමට යොදා ගන්නා ශාක හා ශාක කොටස් සමහරක් දුවේ පුතේ නම් කරන්න කිව්වොත් මෙන්න දුවේ පුතේ හුමාල ආසවණේ මගින් සගන්ධ තෙල් නිස්සාරණය කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ශාක හා ශාක කොටස් ටික මෙතන සඳහන් කරලා තිනවා. බලමු දරුවනේ මේ බලන්න. කුරුඳු කොළ, කුරුඳු පොතු, පැඟිරි, ගම්මිරිස්, සාදික්ක සහ වසාවාසි, කරදමුංගු, කරාඹු, ඉඟුරු. මෙන්න මේ ශාක දරුවනේ සගන්ධ තෙල් නිස්සාරණය කර ගැනීම සඳහා යොදා ගනු ලබනවා. ද්‍රාවක මගින් වාෂ්පශීලී තෙල් නිස්සාරණය සිදු කරන ආකාරය දුවේ පුතේ දැන් කතා කරන්න යන්නේ. කාබනික ද්‍රාවක තුල මේවා දිය කර ගැනීම මගින් ඔබට මතකයි විශේෂයෙන්ම සුවඳ විලවුන් නිෂ්පාදනයේදී මේ කටයුත්ත අපි සිදු කරනවා. සගන්ධ තෙල් ජලයේ ඉතා අඩුවෙන් තමා පුතේ දිය වෙන්නේ. ඒක නිසා ඒවා දිය වෙන කාබනික සංයෝගවල මේ තෙල් දිය කර ගැනීම සිදු කරන්න පුළුවන්. බලන්න පුතේ කාබනික සංයෝගවලිත ඊතයිල්, මධ්‍යසාර, ටොලුයින්, ඊතර් වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. ඔබට මතකනේ මං කිව්වා විශේෂයෙන්ම රෝස මල් වල තියෙන සුවඳ අර ඒ වගේම ජස්මින් නේද, ලැවෙන්ඩර් මේ දේවල් අපිට නිස්සාරණය කරගන්න පුළුවන්. ඒවා ඉටි තට්ටුවක් මතට මේ මල් පෙති දාලා මේ දරුවනේ පිතාම පිරිසුදු තත්ත්වයේ ඉටි භාවිතා කරන මේ මත නැවත ඉටි තට්ටුවක් දාලා ඒ විදිහට සකස් කරගත්තට පස්සේ අපිට මේ ඉටි වලට මේවායේ සුවඳ අවශෝෂණය වුණාට පස්සේ ඉටි මේ කාබනික ද්‍රාවක තුල දැම්මට පස්සේ පුතේ මේ වගේ තියෙන සුවඳ මේ ද්‍රාවක වල දියවීම සිද්ධ වෙනවා. මේ ඉටි අයින් කරලා නැවත ඒ කාර්ය සඳහා ඉටු අපිට වෙනත් කාර්ය සඳහා ඉටි යොදා ගන්න පුළුවන්. ඒ ක්‍රියාවලිය සිදු වෙන්නේ සගන්ධ තෙල් ජලය ඉතා අඩුවෙන් දිය වෙන්නේ පුතේ. ඒක නිසා ඒවා දිය වෙන කාබනික සංයෝග තුළ මේ තෙල් දිය කර ගැනීම සිදු කරන්න පුළුවන්. බලන්න දරුවනේ සගන්ධ තෙල් ජලය ඉතා අඩුවෙන් දිය වෙන්නේ. ඒක නිසා ඒවා දිය වෙන කාබනික සංයෝගවල මේ තෙල් දිය කර ගැනීම සිදු කරගන්න පුළුවන් දරුවනේ. මේ කාබනික සංයෝග ලෙස ඊතයිල්, මධ්‍යසාර, ටොලුයින්, ඊතර වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. මෙහිදී සගන්ධ තෙල් ලබා ගන්නා ශාක ද්‍රව්‍ය වියලා ඒවා කොටස් කරලා හරි කුඩු කරලා හරි බඳුනකට දාලා දරුවනේ ඒට කාබනික ද්‍රාවණේ එකතු කරලා සෙලවීම සිදු කරන්න පුළුවන්. මං කලින් කිව්වේ දුවේ පුතේ මේ අර මල් වල තියෙන සුවඳ නැත්තම් අපිට විශේෂයෙන්ම අර රූපවල විශේෂයෙන්ම සුවඳ විලවුන් නිස්සාරණය කර ගැනීමේදී සිදු කරන ක්‍රියාවලියයි කරේ. ඒ වායේ සුවඳ ඉටි වලට අවශෝෂණය කර ගැනීමෙන් පස්සේ ඉටි කාබනික ද්‍රාවක තුල දාමට පස්සේ සුවඳ ඒ තුලට දියවීම සිදු කරගන්න පුළුවන් කියන කිව්වේ. මෙතනදී විශේෂයෙන්ම අපිට කතා කරන්න පුළුවන් කාරණාවක් විදියට අපි මෙතනදී කතා කරන්නේ මේ කාබනික සංයෝග විදියට ඊතයිල්, මධ්‍යසාර, ටොලුයින්, ඊතර් ආදී භාවිතා කරන්න පුළුවන්. ඒවා තුල සගන්ධ තෙල් ලබා ගන්නා ශාක ද්‍රව්‍ය වියලා කොටස් කරලා අවශ්‍ය නම් කුඩු කරලා බඳුනකට දාලා එය තුලට කාබනික ද්‍රාවණේ එකතු කරලා සෙලවීමක් සිදු කරන්න පුළුවන් දුවේ පුතේ. ඒ අනුව මොකද වෙන්නේ? සගන්ධ තෙල් ද්‍රාවකයේ දිය වුණාට පස්සේ වෙන් කර ගැනීමට ද්‍රාවකයේ වාෂ්ප වීමට ඉඩ හරිනවා දරුවනි. කාබනික ද්‍රාවක අපි දන්නවා වාෂ්පශීලීනි. ද්‍රාවකයේ වාෂ්ප වීමට ඉඩ හැරලා සගන්ධ තෙල් බඳුනේ ඉතිරි වෙනවා. විශේෂයෙන් මේකයි අපි අර කලින් කියපු සුවඳ විලවුන් නිෂ්පාදනයේදී ඉටි මාර්ගින් ඒවා අවශෝෂණය කරගෙන කාබනික ද්‍රාවක තුල ඒවා දිය කරලා ඒවා ඒ ආකාරයටම ඔබට මතකයි වෙළඳ සැලට නිකුත් කිරීම සිදු කරන්න පුළුවන්. ඒ සුවඳ විලවුන් නිෂ්පාදනයේදී අපි මේ කටයුත්ත සිදු කරන්නේ මේවා ඊතයිල්, මධ්‍යසාරයේ දිය කරලා ගැනීමෙන් අපි කිව්වේ සුවඳ විලවුන් නිපදව ගන්නවා කියලා. ඒ ක්‍රියාවයි එතනදී සිද්ධ වෙන්නේ. මේ ක්‍රියාවලියේදී සගන්ධ තෙල් ද්‍රාවකයේ දිය වුණාට පස්සේ දුවේ පුතේ වෙන් කර ගැනීමට මේ ද්‍රාවකයේ කාබනික ද්‍රාවකයේ වාෂ්ප වීමට ඉඩ හරිනවා. එතකොට බඳුන තුල සගන්ධ තෙල් බඳුනේ ඉතිරි වෙනවා. මෙන්න මේ සගන්ධ තෙල් ඊතයිල්, මධ්‍යසාරයේ දිය කර ගැනීමෙන් තමයි පර්ෆියුම් නැත්තම් සුවඳ විලවුන් හදාගන්නේ. ශාක ද්‍රව්‍ය කාබනික ද්‍රාවකයේ සමග මිශ්‍ර කිරීමේදී මෙන්ම ද්‍රාවකයේ වාෂ්ප කිරීම සඳහා විවිධ ඇටවුම් උපකරණ භාවිතා කරන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන්ම වැනිලා, සේපාලිකා, අරලිය, සමන්පිච්ච රෝස වැනි මල් වල තියෙන සගන්ධ තෙල් මේ ආකාරයට ලබා ගැනීම, නිස්සාරණය කිරීම සිදු කරන්න පුළුවන්. හොඳයි දරුවනේ. ඒ අනුව සගන්ධ තෙල් ද්‍රාවකයේ දිය වුණාට පස්සේ එය වෙන් කර ගැනීමට මේ කාබනික ද්‍රාවකයේ වාෂ්ප වීමට ඉඩ හරිනවා පුතේ. එතකොට සගන්ධ තෙල් තමයි බඳුනේ ඉතිරි වෙන්නේ. මේවා ඊතයිල්, මධ්‍යසාරයේ දිය කර ගැනීමෙන් සුවඳ විලවුන් නිපදව ගන්න පුළුවන්. ඒ කියන්නේ සුවඳ විලවුන් වල ඇල්කොහොල් තියෙන්නේ.
ශාක ද්‍රව්‍ය කාබනික ද්‍රාවණය සමග මිශ්‍ර කිරීමේදී මෙන්ම ද්‍රාවකයේ වාෂ්ප කිරීම සඳහා විවිධ ඇටවුම් හෝ උපකරණ භාවිතා කරන්න පුළුවන් දරුවනේ. වැනිලා සේපාලිකා මේ වැනිලා එසන්ස් එක ගන්නවනේ දරුවනේ. සේපාලිකා අරලිය සමන්පිච්ච රෝස වැනි මල්වල ඇති සගන්ධ තෙල් පුතේ මේ ආකාරයට නිස්සාරණය කර ගැනීම අපිට සිදු කරන්න පුළුවන්. මතක තියාගන්න දුවේ පුතේ. වාෂ්පශීලී නොවන සංයෝග නිස්සාරණය ගැන කතා කරොත් වාෂ්පශීලී නොවන ශාකසාර ද්‍රව්‍ය ලබා ගන්නා ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා දුවේ පුතේ. විශේෂයෙන්ම එකක් තැම්බීම අනික තලා මිරිකීම මගින් ලබා ගන්න පුළුවන් දුවේ පුතේ. බලන්න වාෂ්පශීලී නොවන ශාක ද්‍රව්‍ය ශාකසාර ද්‍රව්‍ය ලබා ගැනීම ප්‍රධාන ක්‍රම දෙකයි. තැම්බීම මගින් තලා මිරිකීම මගින් අපිට ලබා ගන්න පුළුවන් දරුවනේ. තැම්බීම මගින් ශාකසාර ලබා ගන්න ආකාරය විශේෂයෙන්ම ඖෂධීය පානයන් ඔබ දන්නවා ඒවා තම්බලා ඒ කොටස් ශාක කොටස් තම්බා ගැනීමෙන් පුතේ මේ ඖෂධීය පානයන් අපිට සකස් කර ගන්න පුළුවන්. කසාය අරිෂ්ඨ වැනි දේවල් ආයුර්වේදයේ තුල දේශීය වෛද්‍ය කර්මාන්තයේදී මේ දේවල් නිෂ්පාදනයේදී මේ ක්‍රමය අනුගමනය කරනවා. විශේෂයෙන්ම ඖෂධීය පාන නිපදවීමේදී මේ අවශ්‍ය ශාක කොටස් දරුවනේ බඳුනකට දාලා දන්නවා ජලය යොදා තැම්බීම සිදු කරනවා. මතකනේ ඔබට? වෙනිවියල් ගැට අපි අර කොත්තමල්ලි පත් පාඩකම් නේද දරුවනේ ආඩතෝඩ වගේ දේවල් නේද කටු ඇල්බටු මේවා බඳුනකට දාලා තැම්බීම සිදු කරනවානේ දරුවනේ. ඒ සාරය ලබා ගන්න තැම්බීම මගින්නේ ඖෂධීය පානවලදී ඉන්පසු ඒක පෙරලා පානය කිරීම සිදු කරන්න පුළුවන් දරුවනේ. ඉතින් මේ විදිහට අපි දන්නවා ඉරමුසු පොල්පලා බෙලිමල් රණවරාමල් මෙලෙස ඖෂධීය පාන විදියට පිළියෙල කර ගැනීම සිදු කරන්න පුළුවන්. එහෙනම් ඖෂධීය පානයන් කසාය අරිෂ්ඨ නිෂ්පාදනයේදී මේ ක්‍රමය අනුගමනය කරනවා. මේ ඖෂධීය පාන නිපදවීමේදී අවශ්‍ය ශාක කොටස් පුතේ පිරිසුදු කරලා බඳුනකට දාලා ඊට ජලය දාලා තැම්බීම සිදු කරන්න පුළුවන් පුතේ. ඉන්පසු පෙරලා පානය කරන්න පුළුවන් ඉරමුසු පොල්පලා බෙලිමල් රණවරාමල් මෙලෙස මේ ඖෂධීය පාන ලෙස සකස් කර ගැනීම සිදු කරගන්න පුළුවන්. තැම්බීම මගින් ඒවායේ ශාකසාර නිස්සාරණය කර ගැනීම ලබා ගැනීම නිවැරදි ආකාරයට සිදු කරන්න පුළුවන් ආදරණීය දරුවනි. ඒ වගේම කසාය නිෂ්පාදනයේදී පුතේ මතක තියාගන්න නියමිත වට්ටුවර වලට අනුව අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඖෂධීය ශාක කොටස් ලබාගෙන පත එක අටට සිඳවා කියලා බහලා තියෙනවා නේද දරුවනේ. කලං විදිහට මේව අරගෙන ඒවා සකස් කර ගන්න ආකාරයේ නියමිත ප්‍රමාණයට ඖෂධ ලබා ගන්න ඕනේ. කසාය ලබා ගැනීමේදී ඒ නියමිත ප්‍රමාණයන් තියෙනවා පුතේ. එහෙනම් කසාය නිෂ්පාදනයේදී නියමිත වට්ටෝරු වලට අනුව ඒ අවශ්‍ය ප්‍රමාණයෙන් ඖෂධීය ශාක කොටස් ලබාගෙන කලං විදිහට ගන්න. ගොඩක් වෙලාවට ඔබ දන්න කලඳක් කලම් දෙකක් තුනක් ඒ විදිහනේ ලබාගෙන නියමිත ජල ප්‍රමාණයක් ඒකට එකතු කරන්න ඕනේ. නියමිත නිර්දේශිත ප්‍රමාණය දක්වා සිඳ ගැනීමෙන් තමයි මේ කසාය පිළියෙල කර ගැනීම සිදු වෙන්නේ. එහෙනම් තේ ශාකයේද දළු වේලා කුඩු කර උණු ජලයට යොදා තම්බා ගැනීමෙන් ඒ වගේම කෝපියට බැද කුඩු කරලා උණු ජලයට යොදලා තම්බා ගැනීමෙන් අපිට උත්තේජක පාන පිළියෙල කරගන්න පුළුවන් දරුවනේ. ඖෂධීය තෙල් නිපදවීමේදී නියමිත වට්ටෝරු වලට අනුව ඒවා එකතු කරලා ගත් ඖෂධීය ශාක ජලය යොදා තම්බා සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කර ගැනීම සිදු කරනු ලබනවා. ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕන. පුතේ කසාය නිෂ්පාදනයේදී නියමිත වට්ටෝරු වලට අනුව අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ඖෂධීය ශාක කොටස් ලබාගෙන ඒවා නියමිත ජල ප්‍රමාණයක් යොදා තමා නියමිත නිර්දේශිත ප්‍රමාණයක් දක්වා සිඳ ගැනීමෙන් කසාය හදාගන්න. තේ ශාකයේද දළු වේලලා කුඩු කරලා උණු ජලය යොදලා තම්බලා ගැනීමෙන් වගේම කෝපියට බැදලා කුඩු කරලා උණු ජලය යොදා තම්බා ගැනීමෙන් මේ උත්තේජක පාන වර්ග පිළියෙල කර ගැනීමට අවස්ථාව තියෙනවා. ඉතින් දරුවනේ ඖෂධීය තෙල් නිපදවීමේදී නියමිත වට්ටෝරු වලට අනුව එකතු කරලා ගත් ඖෂධීය ශාක ජලය යොදා තම්බා සාන්ද්‍ර කරලා පිළියෙල කර ගැනීම සිදු කර ගන්න අවස්ථාව තියෙනවා දුවේ පුතේ. ඒ වගේම කසාය විදියට සකස් කරගත්ත මේ ද්‍රාවණයට පොල් තෙල් දාලා නැටවීමෙන් සම්පූර්ණයෙන් ජලය ඉවත් කරලා තෙල් වල දිය වූ ඖෂධ සකස් කර ගන්නවා.
මේවා ඖෂධීය තෙල් ලෙස භාවිතා කරනවා. බලන්නකො විශේෂයෙන් කසාය විදිහට සකස් කරගත්ත ද්‍රාවණයට පොල් තෙල් දාලා නැටවීමෙන් සම්පූර්ණයෙන්ම ජලය ඉවත් කරලා තෙල්වල දිය වූ ඖෂධ මොකද කරන්නේ? සකස් කරගන්නවා. මේවා ඖෂධීය තෙල් විදිහට භාවිතා කරනවා දරුවනේ. ඒ වගේම පත්තු සකස් කිරීමේදී අවශ්‍ය ඖෂධීය ශාක කැබලි කරලා යුෂ ලබාගෙන එහෙම නැත්නම් සිහින් ලෙස කුඩු කරලා හෝ ද්‍රව මාධ්‍යයක තම්බා වැඩි ජලය ඉවත් කරලා ඒක ආලේපයක් විදිහට සකස් කර ගැනීම සිදු කරනවා. පත්තු කැඩුම් බෙදුම් වෛද්‍ය විද්‍යාවේදී නේද? දේශීය පාරම්පරික කැඩුම් බෙදුම් වෛද්‍ය විද්‍යාවේදී මේ දේවල් පත්තු යොදා ගන්නවනේ දරුවනේ. එහෙනම් ඒ විදිහට සකස් කර ගන්න පුළුවන්. මේක කසාය විදිහට සකස් කරගත්තොත් ඒ ද්‍රාවණයට කසාය විදිහට සකස් කරගත්ත ද්‍රාවණයට පොල් තෙල් දාලා නැටවීමෙන් සම්පූර්ණයෙන්ම ජලය ඉවත් කරලා මේ තෙල් වල දිය වූ ඖෂධ සකස් කර ගන්නවා දරුවනේ. මේවා ඖෂධීය තෙල් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ඔබ දන්නවා පත්තු සකස් කිරීමේදී කැඩුම් බිදුම් වෛද්‍ය විද්‍යාවේදී ඖෂධීය ශාක කැබලි කරලා යුෂ ලබාගෙන හරි සිහින් ලෙස ඒවා කුඩු කරලා හෝ මාධ්‍යයක තම්බලා වැඩි ජලය ඉවත් කරලා ඒක ආලේපයක් විදිහටත් දුවේ පුතේ සකස් කරගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා දේශීය වෛද්‍ය විද්‍යාව තුළ මේ ආයුර්වේදය තුළ අපි දන්නවා මෙවැනි ආකාර මේ තෙල් නේද දරුවනේ විශේෂයෙන්ම කැඩුම් බිදුම් වෛද්‍ය ක්‍රමවේදයේදී යොදා ගන්න මේ පත්තු තෙල් වර්ග මේ ඖෂධීය පාන වර්ග අරිෂ්ඨ නේද දරුවනේ අපි දන්නවා. ඉතින් මේවා ඉතාමත්ම වැදගත් දේශීය ඖෂධ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් පුතේ. ඉතින් මේවා අපිට මේ ආකාරයට මේ කතා කරපු විවිධ නිස්සාරණ ක්‍රම භාවිතා කරලා ලබා ගැනීම සිදු කරන්න පුළුවන්. අරිෂ්ඨ නිෂ්පාදනයේදී මේ ඖෂධීය ශාක කොටස් යොදාගෙන හදා ගන්නා කසායට පැසවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මලිත ශාකයේ මල් සීනි හෝ මී පැණි අවශ්‍ය ප්‍රමාණයකට එකතු කරලා ලී බඳුනක දමා මැටි ගසා මාසයක් පමණ තියනවා දරුවනේ. බලන්න. අරිෂ්ඨ නිෂ්පාදනයේදී මේ ඖෂධීය ශාක කොටස් යොදාගෙන තනා ගන්නා කසායට පැසවීම සඳහා අවශ්‍ය මලිත ශාකයේ මල් සීනි මී පැණි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරලා පැසවීම සඳහා ලී බඳුනකට දාලා ඒක මැටි ගහලා මාසයක් පමණ කාලයක් තියාගන්න. බලන්න මේ තා උසස් තත්ත්වයේ මේ අරිෂ්ඨ ඖෂධ නිෂ්පාදනය කරන්න සිදු කරන ක්‍රමවේදයන් දරුවනේ. තලා මිරිකා ගැනීමෙන් ශාකසාර ලබා ගන්නා ආකාරය බලමු. අපි දන්නවා උක්ෂාකයේ කඳ තලලා මිරිකා ගැනීමෙන් දරුවනේ උක් පැණි ලබා ගන්නවා. එම පැණි සීනි සහ හකුරු නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබනවා දරුවනේ. බලන දරුවනේ තලලා මිරිකා ගැනීමෙන් ශාකසාර ලබා ගන්න ආකාරය. තලා මිරිකා ගැනීමෙන් උක්ෂාකයේ අපි දන්නවා දුවේ පුතේ උක්ෂාකයේ කඳ උක් වගා කරනවා අපි දන්නවා නේද දරුවනේ. ලංකාවේ සීනි කර්මාන්ත ශාලා තියෙනවා ඔබ දන්නවා. හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව තිබුණා සෙවණගල. ඉතින් මේ හිඟුරාන ප්‍රදේශයේ අම්පාර ප්‍රදේශයේ විශාල පරිමාණයෙන් අතීතයේ දැන් නම් ඒ වගේ නිෂ්පාදන කටයුතු සිදු වෙන්නේ නැහැ. සීනි ගොඩාක් අපි ආනයනය කරනවානේ දරුවනේ. නමුත් අපේ රටේ මේවා සම්පත් තිබුණා. විශාල වශයෙන් උක් වගා කෙරුණා මේ සීනි කර්මාන්ත ශාලා සක්‍රියව පැවතුණු කාලේදී දරුවනේ. ඉතින් ඒක විශාල මේ දරුවනේ අපේ රටේ තිබ්බ සම්පත් මේ දේවල් අදට දැන් ඒ කර්මාශාලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ දරුවනේ. ඉතින් තලා මිරිකා ගැනීමෙන් ශාකසාර ලබා ගන්න ආකාරය ගත්තාම උක්ෂාකයේ කඳ තලලා මිරිකා ගැනීමෙන් මේ උක්පැණි ලබා ගන්නවා. අන්නේ උක්පැණි වලින් තමයි දරුවනේ සීනි හා උක් වකුරු නිෂ්පාදනය සිදු කරන්නේ. ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. තලා මිරිකා ගැනීමෙන් ශාකසාර සකස් කර ගන්න ආකාරය. උක්ෂාකයේ කඳ තලලා මිරිකා ගැනීමෙන් උක්පැණි ලබා ගන්නවා දරුවනේ. එම පැණි වලින් තමයි සීනි හා හකුරු නිෂ්පාදනය සිදු කරන්නේ. ශාකසාර ආශ්‍රිත නිෂ්පාදන වලටයි දුවේ පුතේ අපි දැන් එළඹිලා තියෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ දරුවනේ මොනවද මේ ශාකසාර ආශ්‍රිත නිෂ්පාදන? අපි මේ ආකාරයට ලබා ගන්නා ශාකසාර භාවිතා කරලා සිදු කරන නිෂ්පාදන දුවේ පුතේ අතිශයින් වැදගත් වෙනවා. මේ වනාන්තර වලින් අපිට ලබා ගන්න පුළුවන් දැවනවන වනජ නිෂ්පාදන විදිහට ආදරණීය දරුවනේ මේ ශාකසාර සහ ශාක ස්‍රාව ගැන අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්නේ. එහෙනම් මේ වටිනා නිෂ්පාදන අපි බලමු. මේ ශාකසාර ආශ්‍රිත නිෂ්පාදන මොනවද කියලායි ආදරණීය දරුවනේ අපි දැන් සලකා බලන්න යන්නේ. බලන්න එහෙනම් සායම් නිෂ්පාදනය කරන්න පුළුවන් දුවේ පුතේ. බලන්න විවිධ සායම් වර්ග භාවිතයෙන් වර්ණ ගැන්වීම කටයුතු සිදු කරන්න පුළුවන් දුවේ පුතේ.
අපි දන්නවා අතීතයේදී මේ සිවුරු පඳු පෙවීම සඳහා විශේෂයෙන්ම මේ ශාක වලින් ලබා ගන්නා පොතු කොටස් යොදාගෙනයි දුවේ පුතේ ඒවා තම්බලා ඒවා තුළට මේ රෙදි පෙවි දාලා මේ පණු පෙවීමේ කටයුතු සිදු කරගන්න ආකාරය අතීතයේදී අපි දන්නවා බුදුදහමට අනුව මේ සකස් කර ගැනීම වර්ණ ගැනීම සිදු කරේ ඒ ස්වාමින් වහන්සේලා විසින්ම නේ දුවේ පුතේ මේ කටයුතු සිදු කරන අවස්ථාව ඔබ වීඩියෝ දර්ශන වලින් රූපවාහිනී මාධ්‍ය තුල මේ කටයුතු සිදු කරනවා දැකලා ඇති දුවේ පුතේ. ඉතින් විශේෂයෙන්ම මේ සඳහා අතීතයේදී මේ ක්‍රමයේ භාවිතා කරා දුවේ පුතේ ස්වාමින් වහන්සේලා බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේ සායම් ගැරීම පඳු පෙවීමේ කටයුතු සඳහා මේ ශාක වලින් ලබා ගන්නා පොතු කොටස් මගින් තමයි පුතේ මේ වර්ණ ගන්නවා ගැනීම සිදු කරනු ලැබුවේ. එහෙනම් බලන්න විශේෂයෙන්ම ශාක වල අඩංගු යුෂයේ පුතේ නොයෙකුත් වර්ණක දිය වෙලා තියෙනවා. මේවා සායම් විදියට සායම් නිෂ්පාදන කර්මාන්තයේදී යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. බොහෝ විට ශාක කොටස් තැම්බීමේදී සෛලය මිය ගොස් මේ සෛල පටල බිඳිලා සෛල යුෂය එළියට එම සිද්ධ වෙනවා දුවේ පුතේ. මේ විවිධ වර්ණයෙන් යුත් මේ සෛල යුෂ තමයි පුතේ සායම් විදියට යොදා ගන්න. එහෙනම් බලන්න. සායම් නිෂ්පාදනයේ ශාකවල අඩංගු යුෂයේ නොයෙකුත් වර්ණක දිය වෙලා තියෙනවා පුතේ. මේවා සායම් විදියට හෝ සායම් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. බොහෝ විට ශාක කොටස් තම්බනකොට සෛල මිය ගොස් මේ සෛල පටල බිඳිලා සෛල යුෂයේ ඉවතට පැමිණීම සිද්ධ වෙනවා. විවිධ වර්ණයෙන් යුත් මේ සෛල යුෂ පුතේ සායම් ලෙස යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. මෙන්න පුතේ වර්ණක ලබා ගන්නා ශාක සහ ශාක කොටස් මෙන්න ශාකය වර්ණකයේ ලබා ගන්නා කොටස මෙන්න දරුවනේ අදාළ වර්ණකයේ සඳහන් කරලා තියෙනවා. බලන දරුවනේ අපි බලමු මොනවද කියලා. අංක 1 නිල් අවරිය ශාකය වර්ණක ලබා ගන්නා ශාකයේ විදිහට පුතේ අපිට නිල් අවරිය ශාකය හඳුන්වන්න පුළුවන්. නිල් අවරිය ශාකයේ වර්ණක ලබා ගැනීමට යොදා ගන්නා කොටස් විදිහට පත්‍ර සඳහන් කරන්න පුළුවන් පුතේ. වර්ණක ලබා ගැනීම සඳහා යොදා ගන්නා කොටස් වෙන්නේ මේ නිල් අවරිය ශාකයේ නිල් අවරිය පත්‍ර. එමගින් අපි ලබා ගන්නා වර්ණකය තමයි පුතේ ඉන්ඩිගෝ නැත්නම් දම්. ඉන්ඩිගෝ දම් කියන වර්ණකයයි දුවේ පුතේ ලබා ගන්න. නිල් කටරොළු ශාකයේ වර්ණක ලබා ගැනීමට අපි දන්නවා යොදා ගන්නා ජනප්‍රියම ශාක කොටස තමයි ඒවාහි පුෂ්ප කටරොළු මල් කියලා දරුවනේ අපි කියන්නේ. ඉතින් මේ කටරොළු මල් මගින් ලබා ගන්නා වර්ණකය තමයි පුතේ නිල් වර්ණය ලබා ගන්න. ඖෂධීය පානයක් විදිහටත් මේක අපි යොදා ගන්නවා දරුවනේ. විවිධ ආහාර වර්ග සකස් කිරීමේදී මේක යොදා ගන්නවා. මේ වර්ණකය යොදාගෙන ආහාර නිෂ්පාදනය කරනු ලබනවා දරුවනේ. දේශීය වශයෙන් ස්වභාවික වර්ණක විදියට මේවා යොදා ගන්න පුළුවන් පුතේ. ආහාර රස ගන්නවන්න වර්ණ ගන්නවන්න අද කාලේ යොදන මේ කෘත්‍රිම රසායනික වර්ණක තමයි පිළිකාකාරක බවට පත් වෙලා මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන්න විනාශ වෙන්න හේතුවක් වෙන්නේ දරුවනේ. ඒ වෙනුවට අපිට යොදා ගන්න පුළුවන් දේවල් කොච්චර තියෙනවද බලන්නකො පුතේ. මේ දේශීය වනාන්තර වලින් ලබා ගන්න පුළුවන් සම්පත් දරුවනේ. දැවනවන වනජ සම්පත් විදියට මේවා අපිට ගෙවතු වගා තුලින් ඒ වගේම කෘෂිකාර්මික වගා තුලින් වනාන්තර තුලින් ලබා ගන්න පුළුවන් සම්පත්නේ දරුවනේ මේවා. එහෙනම් කොස් ශාකේ වර්ණක ලබා ගන්න යොදා ගන්න දරුවනේ අරටුව හා මුල. ඉතින් අපි ලබා ගන්න වර්ණකය තමයි පුතේ කහ. පුවක් ශාකයේ ගෙඩි ලබා ගන්නවා පුතේ වර්ණක ලබා ගන්න කොටස විදියට රතු සහ දුඹුරු කියන වර්ණකය අපිට පුවක් ශාකයේ ගෙඩි මගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පතැඟි වල අරටුව යොදා ගන්න පුතේ රතු සහ තැඹිලි වර්ණකය ලබා ගන්න පුළුවන්. කහ මගින් කහ රයිසෝම යොදා ගන්න පුතේ. කහ අලය කියන්නේ භූගත කඳක්නේ පුතේ කහ වල හැදෙන්නේ. අපි දන්නවා කහ ඉඟුරු කැනාස් බුත්සරණ වගේ කඳ භූගතයි පුතේ. පොළවට සමාන්තරව වැඩෙන කඳක් තියෙන භූගත කඳක් තියෙන. මේ වගේ රයිසෝමේ මේ භූගත කඳ තමයි පුතේ යොදාගන්නේ. කහ ශාකයේ රයිසෝමේ මගින් කහ වර්ණය ලබා ගන්නවා පුතේ. සේපාලිකාවල මල් නැටි යොදා ගන්නවා. තැඹිලි වර්ණයයි නිස්ථාරණය කරගන්නේ. බීට් වල අලය රතු වර්ණය, ගම්මාළු වල අරටුව, පොත්තෙන් වෑහෙන කිරි මගින් රතු වර්ණකය ලබා ගන්නවා පුතේ. අරලු ඵලයේ මගින් තද දුඹුරුත්, බුළු ඵලයේ මගින් කළු පාටට හුරු දුඹුරු පැහැයත්, නුග පොතු මගින් කුණුලේ පාටත් ලබා ගන්නවා. බලන්න පුතේ නුග පොතු මගින් කුණුලේ පාටත් අපි වර්ණකයේ විදියට යොදා ගන්නවා. එහෙනම් දුවේ පුතේ අපි වර්ණක ලබා ගැනීම සඳහා භාවිතා කරන ශාක සහ වර්ණක ලබා ගැනීම සඳහා ඒ ශාක වලින් ලබා ගන්නා ශාක කොටසත් එමගින් ලැබෙන වර්ණකය පිළිබඳව දුවේ පුතේ ඔබව දැනුවත් කරේ. අතීතයේදී මේ වර්ණක ලබා ගැනීමට ශාක කොටස් භාවිතා කරලා තියෙනවා දරුවනේ. මේ බලන්න
සිවුරු වර්ණවත් කිරීමට කොස් මුල් තැඹූ වතුර සේපාලිකා මල් නැටි යොදා ගැනීම බලන දරුවනි මේ නියද කෙඳි පාට ගැන්වීම සඳහා දරුවනේ වෙනිවැල් ගැට පතඟි අරලු බුළු යොදා ගැනීම සිදු කරලා තියෙන උදාහරණයක් විදියට මේ වෙනිවැල් දඬු තලලා මිරිකලා වෙනවැල් යුෂ ලබා ගන්න පුළුවන් පුතේ මදගින්නේ රත් කරාට පස්සේ ජලයේ වාෂ්ප වී කහපාට කුඩු ලැබෙනවා පුතේ ඒවා වර්ණක ලෙස යොදා ගැනීම සිදු කරන්න පුළුවන්. ඉතින් බිතිසුතුම් සඳහා අවශ්‍ය වර්ණක ලබා ගැනීමට මල ගොරකා සහ නිල් අවරිය ශාක යොදා ගන්නවා දරුවනේ. මල ගොරකා සහ නිල් අවරිය යොදා ගැනීම සිදු වෙනවා. අතීතයේදී වර්ණක ලබා ගැනීමට ශාක එක විවිධ කොටස් භාවිතා කරලා තියෙනවා. සිවුරු වර්ණකත් කිරීමට කොස් මුල් තැඹූ වතුර සේපාලිකා මල් නැටි යොදා ගැනීම නියද කෙදි පාට ගැන්වීමට වෙනිවැල් ගැට පතඟි අරලු බුළු යොදා ගැනීම වෙනිවැල් දඬු තලල දරුවනේ මිරිකල වෙනිවැල් විෂ ලබා ගන්න පුළුවන්. ඒ මදගින්නේ රත් කළ විට ජලයේ වාෂ්ප වී කහපාට කුඩු ලැබෙනවා පුතේ මේවා අපිට වර්ණක විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම බිතිසුතුම් සඳහා අවශ්‍ය වර්ණක ලබා ගැනීමට අපිට මල ගොරකා නිල් අවරිය ශාක යොදා ගැනීම සිදු කරන ලබනවා දුවේ පුතේ. හොඳයි අපි ඉදිරියට යමු. පලිබෝධනාශක නිස්සාරණය කරන්න පුළුවන් දරුවනි. ශාකසාර මගින් පලිබෝධනාශක නිස්සාරණය කරලා අපි දන්නවා පුතේ කොහොඹ ශාකයේ කොහොඹ වල කොහොඹ යට නිස්සාරකය ගැන දන්නවා ඔබ. මේ කොහොඹ වල තියෙනවා දුවේ පුතේ පලිබෝධනාශක ගුණයේ සහිත ඇසඩ්රැක්ටින් කියන රසායනික ද්‍රව්‍ය. මේ වගින් අපි දන්නවා විවිධ භෝග වගාවන් සඳහා බොහෝමයක් භෝග වගා සඳහා ඊ타මත්ම හෝ පලිබෝධනාශකයක් විදියට මේ කොහොඹයට නිස්සාරකයේ දුවේ පුතේ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම දුම්කොළ නිස්සාරකයේ සුදුලුණු නිස්සාරකයේ ගාලික් ඇසිඩ් තියෙනවා දුවේ පුතේ. මේවා යොදා ගනිමින් අපිට පලිබෝධනාශක යොදා ගන්න පුළුවන්. ඇත්තටම පරිසර හිතකාමී රසායනික පලිබෝධනාශක කෘමිනාශක වල්නාශක වෙනුවට රසායනික පලිබෝධනාශක වෙනුවට දුවේ පුතේ අපිට මේ ස්වභාවිකව ශාකසාර නිස්සාරණය මගින් ලබා ගන්නා පලිබෝධනාශක මගින් පරිසර හිතකාමී වඩාත් හිතකාමී නිෂ්පාදන භෝග වගාවන් භෝග නිෂ්පාදන ලබා ගැනීම සඳහා අවස්ථාව තියෙනවා දුවේ පුතේ. මේක දැන් නව ප්‍රවණතාවයක් බවට පත් වෙලා තියෙනවා මේ කාබනික ගොවිතැන නේද දුවේ පුතේ. පරිසර හිතකාමී වගා කටයුතු සිදු කිරීම ආදී අපිට සඳහන් කරන්න පුළුවන්. අපි දන්නවා මේ කොහොඹ ශාකයේ විවිධ කොටස් පලිබෝධ මර්ධනයට යොදා ගනු ලබනවා දුවේ පුතේ. රසායනික සංයෝග විශාල ප්‍රමාණයක් කොහොඹ ශාකයේ දක්නට ලැබෙනවා. ඒ වගේම කෘමිනාශක ගුණයේ බහුලවම අඩංගු රසායනික කාණ්ඩයක් විදියට අපි මේ සඳහන් කරපු ඇසඩ්රැක්ටින් අපිට හඳුන්වන්න පුළුවන් පුතේ. කොහොඹ ශාකයේ විවිධ නිස්සාරක භෝග වගාවන්ට හානි කරනු ලබන විවිධ ශේෂ්ත්‍රවලට අයත් කෘමීන්ට වගේම ගබඩා කෘමීන් නෙමටෝඩාවන් දිලීර මර්ධනය සඳහා යොදා ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ කොහොඹ නිස්සාරක. පලිබෝධනාශකයක් ලෙස කොහොඹ ඇට වලින් නිස්සාරකයක් සාදා ගන්න අයුරු ඉතාමත්ම වැදගත් වෙනවා. අපි බලමු දුවේ පුතේ කොහොඹ ඇට නිස්සාරකයේ පරිණත වූ කොහොඹ බීජ එකතු කරලා දරුවනේ ජලයෙන් සෝදලා අව්වේ දමා වේල ගන්නවා මුලින්. කොහොඹ බීජ ඔබ දැකලා තියෙනවා කහ පාට ගෙඩියක් හැදෙන්නේ. කොළ පාට ගෙඩිය ඉදිනකොට කහ පාට වෙනවා. ඒ කහ පාට ගෙඩිය ඇතුලේ මැද තමයි මේ කොහොඹ ඇටේ බීජ තියෙන්නේ නේ දරුවනේ. එහෙනම් අපි මුලින්ම කරන්නේ පරිණත වූ කොහොඹ බීජ එකතු කරලා ඒවා ජලයේ සෝදලා දරුවනේ අව්වේ වියලා ගැනීම සිදු කරනු ලබනවා. එහෙනම් දුවේ පුතේ පරිණත වූ කොහොඹ බීජ එකතු කරලා ජලයේ සෝදා අව්වේ දමා වියලීම. මේ වියලන ලද කොහොඹට පුතේ වංගෙඩියේ කොටා මද ටික වෙන් කර ගැනීම. ඉස්සෙල්ලා මොකද ආදරණීය දරුවනි කරන්නේ? පරිණත හොඳින් පැසුණු පරිණත නේද? මේ කොහොඹ බීජ අරගෙන අපි ජලයේ හොදලා පවන වේල ගන්නවා දරුවනි. මුල් පියවර පරිණත කොහොඹ බීජ එකතු කරලා ජලයෙන් සෝදගෙන ඒක අපි අවුවේ වේල ගැනීම සිදු කරනවා. මේ වේලන ලද කොහොඹට දරුවනේ වංගෙඩියක දාලා කොටලා මදය වෙන් කර ගැනීම සිදු කර ගන්න ඕනේ. එම මද වංගෙඩිය හෝ අඹරන යන්ත්‍රයකින් ග්‍රයින්ඩරයක් භාවිතයෙන් කුඩු කර ගන්න. වෙන් කරගත්ත කොහොඹ මද අපි ග්‍රයින්ඩරයකින් එහෙම නැත්නම් පුතේ වංගෙඩියක හෝ අඹරන යන්ත්‍රයක් ග්‍රයින්ඩරයක් භාවිතයෙන් අපි මේවා කුඩු කර ගැනීම සිදු කරනු ලබනවා දුවේ පුතේ.
එම මද වංගිඩියක හෝ අඹරන යන්ත්‍රයක භාවිතයෙන් කුඩු කිරීම. ඉන්පසු සියුම් ලෙස කුඩු කරගත් පසු පුතේ ඒවා ප්ලාස්ටික් භාජනයකට දාලා ප්‍රමාණවත් ලෙස ජලය එකතු කරලා පුරා රැයක් වහලා තියෙනවා. මේ සඳහා මද ග්‍රෑම් 20ක් ජලය ලීටරයකට මිශ්‍ර කළ යුතුයි. ඔන්න ඔබට ප්‍රමාණය දීලා තියෙනවා. මද ග්‍රෑම් 20ක් ජලය ලීටරයකට එකතු කරගන්න අවශ්‍යයි. අන්න ඒක ප්‍රමාණාත්මකව සඳහන් කරලා තියෙනවා දුවේ පුතේ. නිවැරදිව මේ කෘමිනාශකය, පලිබෝධනාශකය සකස් කර ගැනීම සිදු කරගන්න දුවේ පුතේ. මේ විදිහට සියුම් විදිහට කුඩු කරගත්තට පස්සේ මේ මද ඒ වගේ අපි ඒවා ප්ලාස්ටික් භාජනයකට දාලා ප්‍රමාණවත් ලෙස ඒකට ජලය එකතු කරලා පුරා රැයක් වසා තබනවා දරුවනේ. මද ග්‍රෑම් 20ක් ජලය ලීටරයකට මිශ්‍ර කළ යුතුයි දරුවනේ. නිවැරදි පරිමාවට අපි මේක සකස් කර ගැනීම සඳහා නිවැරදි සාන්ද්‍රණයට සකස් කර ගන්න නම් මද 20ක් දරුවනේ බලන්නකෝ. මද ග්‍රෑම් 20ක් ජලය ලීටරයකට මිශ්‍ර කරන්න ඕනේ. අනුව අපිට අවශ්‍ය ප්‍රමාණය නිවැරදිව සකස් කර ගැනීම සිදු කරගන්න පුළුවන්. අදාළ වගා ශේෂ්ත්‍රයට අනුව තෝරගන්න පුළුවන්. පහුවදා පුතේ මේ ද්‍රාවණය කිහිප වරක් පෙරලා පෙරූ ද්‍රාවණයට සබන් දියර හෝ ටී පෝල් ස්වල්පයක් එකතු කරනවා. පහුවදා මේ පුරා රැයක් තිබුණු ද්‍රාවණය කිහිප වරක් පෙරීම සිද්ධ කරනවා. කිහිප වතාවක් පෙරාගෙන ඒට ටී පෝල් හෝ සබන් දියර එකතු කිරීම සිදු කළ යුතුයි දුවේ පුතේ. පසුවදා ද්‍රාවණය කිහිප වරක් පෙරා මේ පෙරූ ද්‍රාවණයට පුතේ පෙරලා ගත්ත පිල් ප්ලේට් එකට පෙරූ ද්‍රාවණයට සබන් දියර හෝ ටී පෝල් ස්වල්පයක් එකතු කිරීම සිදු කරන්න අවශ්‍යයි. ඉන් අනතුරුව මේ විදියට සකස් කරගත්ත ද්‍රාවණය සතියක් දෙකක් පමණ කාලයක් පුතේ ගබඩා කරලා තැබිය හැකි අතර එම කාලය තුලදී ස්ප්‍රේ යන්ත්‍රයකට දමා ස්ප්‍රේ කරන යන්ත්‍රයකට දාලා හෑන්ඩ් ස්ප්‍රේ එකක් වෙන්න පුළුවන් දරුවනේ. පිටේ බැඳගෙන අපි පලිබෝධනාශක දියර ඉස්න යන්ත්‍රයක් වෙන්න පුළුවන්. ස්ප්‍රේ යන්ත්‍රයකට දාලා දුවේ පුතේ ස්ප්‍රේ යන්ත්‍රයකට දමා වගාවට ඉසීමෙන් වගාවේ සිටින පලිබෝධකයන් සාර්ථකව මර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් දරුවනේ මේ විදියට සකසගත්ත ද්‍රාවණය සතියක දෙකක පමණ කාලයක් දුවේ පුතේ ගබඩා කරලා තියන්න පුළුවන්. ඒ කාලය තුලදී ස්ප්‍රේ යන්ත්‍රයකට දමා වගාවට ඉසීමෙන් වගාවේ සිටින පලිබෝධකයන් දරුවනේ සාර්ථකව මර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඔන්න කුහුඹ ඇට මගින් කුහුඹ ඇට නිස්සාරකයේ මගින් සාර්ථකව පලිබෝධනාශකයක් සකස් කර ගැනීම සිදු කරන ආකාරය ආදරණීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කළා අවසන් කළේ දරුවනේ. දුම්කොළ නිස්සාරකයට ඇත්තම් දරුවනේ මේ දුම්කොළ වල තියෙන සක්‍රීය රසායනිකය තමයි දරුවනේ නිකොටින්. මොකද දරුවනේ මේ දුම්කොළ වල තියෙන දුම්කොළ නිස්සාරකය අපිට පලිබෝධනාශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. මේ දුම්කොළ වල තියෙන සක්‍රීය රසායනිකය තමයි නිකොටින් කියන ද්‍රව්‍ය. බලන්න දරුවනේ දුම්කොළ වල ඇති සක්‍රීය රසායනිකය නිකොටින්. මේ දුම්කොළ වල නිස්සාරකයේ භාවිතයෙන් කුඩිත්තන් පැලමැක්කන් පණු කුහර සාධන කුමීන් මර්ධනය කරන්න පුළුවන්. ඒ රසායනිකට හැකියාවක් තියෙනවා. බලන්න මොනතරම් වටිනවද දුවේ පුතේ මේ අපි ශාකසාර මගින් නිස්සාරණය කරගන්න පලිබෝධනාශක. කෘත්‍රිම රසායනික පලිබෝධනාශක විෂ සහිතයි දරුවනේ. පරිසරයට මිනිසාට හානි කරනවා. නිස්සාරකයේ සැකසීම පුතේ ග්‍රෑම් 100ක පමණ වියලි දුම්කොළයක් බර ප්‍රමාණය ජලය ලීටරයක තම්බා ඉන්පසු ද්‍රාවණය පෙරා ගන්නවා පුතේ. මේ පෙරණේ පසුව 1:10 අනුපාතයට ජලයෙන් තනුක කරලා දියර ඉසුණියකින් ශේෂ්ත්‍රයට භෝග සඳහා ඉසීම සිදු කරන්න පුළුවන්. බලන්න. ග්‍රෑම් 100ක පමණ වියලි දුම්කොළයක් ජලය ලීටර එකක තම්බා ඉන්පස්සේ ද්‍රාවණය පෙරනවා. පසුව මේ 1:10 අනුපාතයට ජලයෙන් තනුක කරලා ඩයිලූට් කරලා ඉසින යන්ත්‍රයකින් ඉසිනියකින් වගාවට ඉසීම සිදු කරන්න පුළුවන් මේ පලිබෝධහානි මර්ධනය කර ගැනීම සඳහා දරුවෝ. සුදුලූණු නිස්සාරකයේ ගාලික් ඇසිඩ් එක තියෙනවානේ. ගාලික් අම්ලය සුදු නූල් වල අන්තර්ගතයි. එහෙනම් දුවේ පුතේ සුදුලූණු නැති මේ සක්‍රීය රසායනික වෙන්නේ අපි කලින් කිව්වා ගාලික් අම්ලය, ගාලික් ඇසිඩ් එක. මේ
කටුක සැර ගන්ධයක් සහිත කෘමි විකර්ශකයක් විදියට ක්‍රියා කරනවා. එහෙනම් අපිට මයිටා හානි හා දිලීර රෝග සඳහා මේක ප්‍රතිඵලදායකයි දරුවෝ. බලන්න. සුදුරුවන ඇති සක්‍රීය රසායනික ගාලික් කම්මේ පුතේ මේ ගාලික් ඇසිඩ් එක කටුක සැර ගන්ධයක් කෘමි විකර්ශකයක් විදියට භාවිතා කරනවා මයිටා හානි සහ දිලීර රෝග සඳහා ප්‍රතිඵලදායකයි. නිස්සාරකයේ සකස් කර ගැනීම සුදුරුණු ග්‍රෑම් 100ක් කොටලා ජලය ලීටර එකක් දානවා දුවේ පුතේ. ඊට පස්සේ ද්‍රාවණයේ පෙරා ගන්නවා. කෘමි ගහණය වැඩි නම් ද්‍රාවණයේ 1:5 අනුපාතයකට තනුක කරලා ඩයිලූට් කරලා ඉසීම සිදු කරන්න පුළුවන්. මේ බලන්න. සුදුරුණු ග්‍රෑම් 100ක් කොටලා ජලය ලීටර එකකට දාලා ඉන්පසු ද්‍රාවණයේ පෙරලා ගන්න පුළුවන්. කෘමි ගහණය වැඩි නම් ද්‍රාවණයේ 1:5 අනුපාතයට ඩයිලූට් කරලා හින්න පුළුවන්. නැත්නම් 1:10 අනුපාතයට ජලය මිශ්‍ර කරලා ඩයිලූට් කරලා තනුක කරලා ඉසීම සිදු කරන්න පුළුවන් දරුවෝ. බීම වර්ග නිෂ්පාදනයට යමු දරුවනේ අපි. විවිධ බීම වර්ග නිෂ්පාදනයේ සඳහා අපිට ශාකසාර භාවිතා කරන්න පුළුවන්. රසවත් බීම මොනවද? පැපොල්, අඹ, නෙල්ලි, දිවුල්, අලිපේර ආදී පළතුරු සමග ජලය මිශ්‍ර කරලා ඇඹරීමෙන් ග්‍රයින්ඩින් ලබා ගන්නා සාරයේ රසවත් පානය. නිතරම දැන් අපි දන්නවා නිතරම සෑම නගරයකම අර්ධ නාගරික වගේම නාගරික ප්‍රදේශවල ජූස් බාර් කියලා තියෙනවා. ඔබ දන්නවා නේද පුතේ? ඉතින් මේ වගේ ඊටාම නැවුම් පළතුරු ජනතාවට දෙනවා නම් ඒ කටයුතු ඊටාම උසස් තත්ත්වයෙන් සිදු කරනවා නම් හොඳයි. ඉතින් මේ නැවුම් පළතුරු වලට අයිස්ක්‍රීම් දාලා සීනි යොදලා වෙනත් රසකාරක පැණි වර්ග සිරප් වර්ග යොදලා නම් ඒක දෙන්නේ ඉතින් ඒක සුදුසු වෙන්නේ නැහැ නේද? හොඳම දේ තමයි මේවා පළතුරු අපි මේ පළතුරක් විදිහට අනුභව කරනවා නම් දේවතේ වඩාත්ම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඉතින් විශේෂයෙන්ම ගෙදරදී අපිට මේ දේවල් හදා ගන්න පුළුවන් නම් අවශ්‍යම නම් ඊටත් වඩා ඵලදායි ගුණාත්මක තත්ත්ව අපිට කරගන්න පුළුවන් සෞඛ්‍යයට වඩාත් හිතකරයි. හරි. එහෙනම් බලන රසවත් බීම විදිහට පැපොල්, අඹ, නෙල්ලි, දිවුල්, අලිපේර ආදී පළතුරු ජලය සමග මිශ්‍ර කරලා ඇඹරීමෙන් ග්‍රයින්ඩ් කරලා ලබා ගන්නා සාරි රසවත් පානයක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් පැපොල්, අඹ, නෙල්ලි, දිවුල්, අලිපේර ආදී පළතුරු ජලයත් එක්ක මිශ්‍ර කරලා පුතේ ඇඹරීමෙන් ලබා ගන්නා සාරයේ රසවත් පානයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. හොඳයි ආදරණීය දරුවනේ අපි උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 13 වන ඒකකයේ අවසන් කොටස 5 වන කොටසයි දුවේ පුතේ ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. දැවන වන වනජ නිෂ්පාදනයට තේ දුවේ පුතේ විශේෂයෙන්ම කතා කරන්නේ මේ ශාකසාර ආශ්‍රිතව සිදු කරනු ලබන නිෂ්පාදනයේ දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙනුත් මීට අදාළ කටයුතු මීට අදාළ කොටස් සාධනීය දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.